මොකද්ද පුතේ? අපේ පළවෙනි ප්‍රශ්නේ. ක්වෙස්චන් එක කට්ටිය ඇඩ් වෙලත් නැහැ. පළවෙනි ප්‍රශ්නේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට ගන්න තියෙන්නේ මොකද්ද බලන්න. හොඳට ක්වෙස්චන් එක කියවන්න. එතකොට විභාගයේ මේ පළවෙනි ප්‍රශ්න 10 ලේසි ප්‍රශ්න තමයි ඉන්නේ. අපිට කියවලා බලලා අපිට උත්තරේ හරියට සිලෙක්ට් කරගන්න තමයි ඉන්නේ. එතකොට මේ වගේ ක්වෙස්චන්ස් ආවොත් අපිට ලොකු කාලයක් ගන්න එපා. මේ සරල මුල් ප්‍රශ්න 10 වගේ තිබ්බොත්. හේතුව තමයි ඔයාලගේ පේපර් එකට පැය 2යි හම්බෙන්නේ. එතකොට අගට යද්දී Python වගේ ප්‍රශ්න එනවා, ගණන් හදන්න තියෙනවා. ඒ වගේ වට වෙලාව යනවා. එතකොට ඒවට වෙලාව යන හින්දා පුළුවන් තරම් අපි මේ තීරි ප්‍රශ්න නැත්තම් මේ මුල් ප්‍රශ්න වලින් කාලය ඉතුරු කරගන්න ඕනේ. ඒකෙන්ද මෙවුවා තීරි බලාගෙන හරියට උත්තරේ සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ඇනලිටිකල් එන්ජින් නැමැති පරිගණකය නිර්මාණය වූයේ කිනම් යුගයේද කියලා අහනවා. ඇනලිටිකල් එන්ජින් කියන පරිගණකය නිර්මාණය වුණේ කිනම් යුගයේද කියලා අහනවා. එතකොට අපිට දන්නවා යුග කීපයක් තියෙනවා. එකක් పూర్ව යාන්ත්‍රික යුගය, අනිත් එක යාන්ත්‍රික යුගය, අනිත් එක විද්‍යුත් යාන්ත්‍රික යුගය, අනිත් එක විද්‍යුත් යුගය, අනිත් එක තොරතුරු යුගය කියලා යුග පහක් උත්තර වලට දීලා තියෙනවා. එතකොට ඇනලිටිකල් එන්ජින් එක ගොඩක් වෙලාවට ඩෙවලොප් වුණේ මුල් කාලේ, කියන්නේ పూర్ව යාන්ත්‍රික යුගයේත් නෙමෙයි යාන්ත්‍රික යුගයේ. ඒ කියන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගයයි పూర్ව යාන්ත්‍රික යුගයයි අතරමැදි යුගයේ විදිහට අපි ගන්නේ යාන්ත්‍රික යුගය. එතකොට ඇනලිටිකල් එන්ජින් කියන පරිගණකයේ නිර්මාණය වුණේ යාන්ත්‍රික යුගයේ. එතකොට උත්තරේ දෙවෙනි එක ගන්න පුළුවන්. එතකොට දෙවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන් යාන්ත්‍රික යුගය. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ දෙවෙනි ප්‍රශ්න බලන්න. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා දත්ත සහ තොරතුරු පිළිබඳව පහත දැක්වෙන වගන්ති අතුරින් නිවැරදි වගන්තිය තෝරන්න කියලා තියෙනවා. දත්ත සහ තොරතුරු පිළිබඳව පහත දැක්වෙන වගන්ති අතුරින් නිවැරදි වගන්තිය තෝරන්න කියලා තියෙනවා. මේකේ උත්තර පහක් දීලා තියෙනවා. එකක් බලන්න. පළවෙනි උත්තරේ. පළවෙනි එකේ තියෙනවා දත්ත කළමනාකරණය යනු දත්ත ජීවන චක්‍රයේ අවසන් අධීරය කියලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා මහා දත්ත හැසිරවීමේ අභියෝගය වනුයේ රැස් කිරීම, සැකසීම හා ආචයනය. තුන්වෙනි එක තියෙනවා කිසියම් සාධකයක් දත්තයක්ද තොරතුරක්ද යන වග එය භාවිතා වන ක්‍රියාවලිය අනුව තීරණය වෙනවා කියලා. ඊළඟ එක තියෙනවා තොරතුරක් ලැබෙන මොහොතේ එහි වටිනාකම උපරිම වන අතර එය සංනිවේදනය කර අවසන් වූ පසු එම තොරතුරේ වටිනාකම අවම වෙනවා කියන. ඊට පස්සේ පස්වෙනි එක තියෙනවා සංඛ්‍යාත්මක මිනුම් දඩු භාවිතයෙන් ගුණාත්මක දත්ත අර්ථ දැක්විය හැකියි. ඔය විදිහට අපිට උත්තර පහක් තියෙනවා. එතකොට මේකෙදි හොඳට ප්‍රශ්න කියවන්න. දත්ත සහ තොරතුරු පිළිබඳව
පහත දැක්වෙන වගන්තියද නිවැරදි මේක. එතකොට මේකේ පළවෙනි එක හරිද බලන්න. දත්ත කළමනාකරණය යනු දත්ත ජීවන තත්ත්වයේ අවසන් අධීරයේ නැහැ. ඒක වැරදි. දත්ත කළමනාකරණය කියලා කියන්නේ දත්ත ජීවන චක්‍රයේ දෙවෙනි අධීරය. එතකොට අධීර තුනක් තියෙනවා. එතකොට පළවෙනි අධීරයේ තමයි දත්ත නිර්මාණය, දෙවෙනි එකේ දත්ත කළමනාකරණය, අවසාන අධීරයේ තමයි අභාවිත දත්ත ඉවත් කිරීම කියලා අපිට අධීර තුනක් තියෙනවා. එතකොට පළවෙනි එක වැරදි. පළවෙනි එක වැරදි. දෙවෙනි එක මහා දත්ත හැසිරවීමේ අභියෝගය වන්නේ රැස් කිරීම, සැකසීම, ආචාර්ය පමණයි. එතකොට මහා දත්ත කියලා කියන්නේ මොනවද පුතේ? විශාල ප්‍රමාණයේ දත්තවලට තමයි අපි කියන්නේ මහා දත්ත කියලා. එතකොට විශාල ප්‍රමාණයේ දත්තවලට අපි කියනවා මහා දත්ත කියලා. එතකොට මහා දත්ත හැසිරවීමේ අභියෝගය තමයි සැකසීම, රැස් කිරීම, සැකසීම හා ආචාර්ය පමණයි. ඒ තුන විතරක් නෙමේ මහා දත්ත හැසිරවීමේ අභියෝගය. අපිට ගත්ත හැකි දත්තයක් රැස් කිරීම, ඊට පස්සේ දත්ත පිළිවෙලට සැකසීම, ඊට පස්සේ අනවශ්‍ය දත්ත ඉවත් කිරීම, අභාවිත දත්ත ඉවත් කිරීම, දත්ත ආචාර්ය, ඊට පස්සේ අවුට්පුට් එකක් විදිහට අපිට ලබා දීම, ඒ වගේ ඒවා ගොඩක් අයිති වෙනවා. මේ තුන විතරක් නෙමෙයි. එතකොට ඒකෙන් දෙවෙනි එකත් වැරදි. පමණි කියන හින්දා දෙවෙනි එක අපිට ගන්නත් බෑ. තුන්වෙනි කිසියම් සාධකයක් දත්තයක්ද තොරතුරක්ද යන වග එය භාවිතා වන ක්‍රියාවලිය අනුව තීරණය වෙනවා. ඒක හරි. මොනවා හරි දත්තයක් ගත්තොත් පුතේ ඒ දත්තය අපි භාවිතා කරන සාධකය මත නැත්නම් ක්‍රියාවලිය අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට මොන හරි අපි කියමු ඉලක්කමක් කියලා. ඉලක්කමක් කිව්වොත් ඒක දත්තය. සමහර වෙලාවට ඒ ඉලක්කම අපේ භාවිතාවන අවස්ථාව අනුව ඒක තොරතුරක් වෙන්න පුළුවන්. එතකොට තුන්වෙනි උත්තරේ අපිට හරි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. හතරවෙනි එක බලන්න. තොරතුරක් ලැබෙන මොහොතේ එහි වටිනාකම උපරිම වන අතර එය සංනිවේදනය කර අවසන් වූ පසුව එම තොරතුරේ වටිනාකම අවම වේ. නැහැ. තොරතුරක් ලැබෙන මොහොතේම එහි වටිනාකම උපරිම වෙන එක හරි. හැබැයි එය සංනිවේදනය කර අවසන් වූ පසුව වෙන්නේ නැහැ. කාලයක් සමග තොරතුරේ වටිනාකම අඩුවීමක් තමයි වෙන්නේ. එතකොට කාලයක් සමග තොරතුරේ වටිනාකම අඩුවීමක් වෙන්නේ මේකෙදි. එතකොට අපිට සස්තාරේ මේ විදිහට ඇඳෙන්නේ. ටයිම් එක තියෙනවා, වැලියු එක තියෙනවා. එතකොට තොරතුරේ වටිනාකම මෙහෙම අඩුවෙනවා. කාලයක් ඒකින්ද අපිට හතරවෙනි එකක් ගන්න බෑ. සංනිවේදනය කර අවසන් වූ පසුව විතරක් අපිට තොරතුරේ වටිනාකම අඩු වෙනවා කියලා කියන්න බෑ. ඊළඟට සංඛ්‍යාත්මක මිනුම් දඬු භාවිතයෙන් ගුණාත්මක දත්ත අර්ථ දැක්වේ. එතකොට සංඛ්‍යාත්මක මිනුම් දඬු භාවිතයෙන් විතරක් අපිට බෑ ගුණාත්මක දත්ත හඳුන්වන්න. එතකොට පස්වෙනි එකත් වැරදි. එතකොට මේකේ දෙවෙනි එකේ උත්තරේ එන්න ඕනේ තුන්වෙනි එක. දෙවෙනි එකට තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟ එක. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එකේ තියෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ආශ්‍රිතව එදිනෙදා භාවිතා වන සේවාවන් පිළිබඳව පහත දැක්වෙන වගන්ති අතුරින් නිවැරදි වගන්තිය මොකක්ද කියලා තමයි. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අනුව එදිනෙදා භාවිතා වන සේවාවන් අනුව පහත දැක්වෙන වගන්ති අතුරින් නිවැරදි එක. එතකොට පළවෙනි එක බලන්න වගන්තිය. සාමාන්‍ය බැහැළුමක් නැත්නම් ෆෝල්ඩ් එකක් විද්‍යුත් තැපැල් යොමුවකට අමුණා යැවිය හැකියි. ඒ කියන්නේ අපේ සාමාන්‍යයේ තියෙන ෆෝල්ඩර් එක අපේ ඊමේල් එකට යවන්න පුළුවන්ද කියලා තමයි. එහෙම යවන්න බෑ. ෆෝල්ඩර් එකක් යවනවා නම් අනිවාර්යෙන් මේ ෆෝල්ඩර් එක අපි මොකද කරන්නේ? ෂිප් කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය බැහැළුමක් අපිට ඊමේල් එකක ඇටච් කරන්න බෑ. මොනවාරි ෆෝල්ඩර් එකක් ඇටච් කරන්න ඕන නම් ඊය ෂිප් කරලා තමයි යවන්නේ. ඊළඟට සමාජ ජාල හරහා අසත්‍ය
ප්‍රවෘත්ති ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා විධිමත් නියාමනයක් අතීතයේ සිට පැවති. එහෙම තිබ්බද? අතීතේ ඉඳන් සමාජ ජාල භාවිතා වුණේ නැහැ. සමාජ ජාල භාවිතා වෙන්න ගත්තේ මේ ළඟදී. අතීතයේ ඉඳන් තියෙන මෙහෙම විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් භාවිතා කරන්නේ නැහැ. ඒකින්ද දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි තොරතුරු සංවේදන තාක්ෂණයේ දියුණුව හේතුවෙන් අනාගතයේදී සෑම කාර්යයක්ම නිවසේ සිටම සිදු කිරීමට හැකිවනු ඇත. එතකොට හැම කාර්යයක්ම ගෙදරින් කරන්න පුළුවන්. තොරතුරු සංවේදන තාක්ෂණයේ දියුණුව හේතුවෙන් අනාගතයේදී සෑම කාර්යයක්ම නිවසේ සිට සිදු කිරීමට හැකි. සෑම කාර්යයක්ම අපිට ගෙදරින් කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් වෛද්‍ය වෘත්තිය ගත්තොත් ලෙඩෙක් අපිට ගෙදරින් ට්‍රීට්මන්ට් ඔපරේෂන් එකක් කරන්න බැහැනේ. එතකොට සෑම කාර්යයක්ම තියෙන එක ඉඳලා තුන්වෙනි එක වැරදි. හතරවෙනි තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ආශ්‍රිත සේවාවන් හේතුවෙන් සමාජයට අහිතකර බලපෑම් සිදු වුවත් පරිසරයට අහිතකර බලපෑම් සිදු නොවේ. ඒක වැරදි. පරිසරයට අහිතකර බලපෑම් වෙනවා. මොකද්ද? තොරතුරු හා සංවේදන තාක්ෂණයේ දියුණුව වුණාට පස්සේ තාක්ෂණයේ දියුණුවත් සමාජය පරිහෙන්නක් පුළුවන්. ඊට පස්සේ විද්‍යුත් උපකරණ පරිසරයට ක්‍රමවත් ලෙස බැහැර නොකරපුවාම එක එක ලෙඩ රෝග වගේ දේවල් ඇති වෙනවා. ඔය උදාහරණයක් විදිහට අපේ සෙල්ෆෝන් වල තියෙන බැටරියක් නැත්නම් ලැප්ටොප් වල තියෙන බැටරියක් වගේ දෙයක් පරිසරයට අපි මුදා හැරියොත් ඒකේ බැටරි එක තියෙනවා විස රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. කැඩ්මියම්, ආසනික්, මර්කරි වගේ රසදිය වගේ අහිතකර මූලද්‍රව්‍ය ගොඩක් තියෙනවා. ඒවා පරිසරයට එකතු වෙලා විවිධාකාර ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. වකුගඩු රෝග, ඊට පස්සේ දද කුෂ්ඨ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද හතරවෙනි එකත් වැරදි. පස්වෙනි තොරතුරු සංවේදන තාක්ෂණයේ ආශ්‍රිත උපක්‍රම හා සේවාවන් කුඩා කල සිටම බොහෝ කටයුතු සඳහා භාවිතයෙන් මොකද වෙන්නේ? නිතර භාවිතයේ හේතුවෙන් තාර්කික බුද්ධියෙන් අඩු දරුවන් විහිදෙනවා. ඒක හරි. ඇයි හැම වැඩකටම IT මොකක් හරි උපාංගයක් භාවිත කරනවා. පොඩි ඉලක්කම් දෙකක් එකතු කරන්න තිබ්බත් අපි කැල් එකක් භාවිත කරනවා නම් අපිට තාර්කික බුද්ධිය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට හැම වැඩකටම තොරතුරු සංවේදන තාක්ෂණය භාවිත කරන්න ගත්තොත් අපේ බුද්ධිය මොකද වෙන්නේ? අඩුවීමක් තමයි වෙන්නේ. එතකොට පස්වෙනි එක තමයි හරි වෙන්නේ. එතකොට පස්වෙනි එක හරි. තුන්වෙනි එකට 5. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. පැරණි පරිගණකවල භාවිතා කළ තාක්ෂණය හා ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිවැරදි එක මොකක්ද කියලා අහන්න. එතකොට බලන්න පැස්කලයින් නිපදවීම සඳහා රික්තක නල භාවිතා කරනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. පැස්කලයින් මැෂින් එක නිපදවන්න රික්තක නල භාවිතා කරේ නැහැ. පැස්කලයිනේ නිපදවන්න ගොඩක් වෙලා භාවිතා කරේ ජැති රෝධ වගේ දේ වීල්ස්. එතකොට පළවෙනි එක වැරදි. දෙවෙනි එක මේස පරිගණක ඩෙස්ක්ටොප් පරිගණක විශේෂ කා සඳහා භාවිතා කරන පරිගණකයක් ලෙස හැඳින්විය හැකියි. එතකොට ඩෙස්ක්ටොප් පරිගණකයේ විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරපු පරිගණකයක් නෙමෙයි. ඩෙස්ක්ටොප් එකක් පාවිච්චි කරේ පුද්ගලික පරිගණකයක් විදිහට තමයි පාවිච්චි කරේ. එතකොට විශේෂ කාර්යයන් සඳහා පාවිච්චි කරපු පරිගණකයක් තමයි අපිට ගන්න පුළුවන් සුපර් කම්පියුටර්. සුපරි පරිගණක නම් අයිති වෙනවා යම්කිසි විශේෂ කාර්යයක් සඳහා. එතකොට දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි දෙවන පරම්පරාවේ පරිගණක වලට සමෝදානික ඉන්ටර්ගේට් සර්කිට්ස් භාවිත කරනවා. ඒක වැරදි. දෙවෙනි පරම්පරාවේ භාවිත කරේ ට්‍රාන්සිස්ටර්. එතකොට තුන්වෙනි එකත් වැරදි. එතකොට හතරවෙනි එක බලන්න. හතරවෙනි එකේදී තියෙනවා දෙවන පරම්පරාවේ පරිගණක වල ට්‍රාන්සිස්ටර් භාවිත. තුන්වෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් භාවිත කරේ නැහැ. තුන්වෙනි පරම්පරාව භාවිත කරේ IC. 5. සිව්වන පරම්පරාවේ පරිගණකවල ප්‍රධාන උපාංග ලෙස ඉතා විශාල තාක්ෂණයේ අනුකල්ප පරිපථ සහ අතිවිශාල ප්‍රමාණයේ අනුකල්ප පරිපථ භාවිත හඳුනාගත හැකි. ඒක හරි. එතකොට සිංහල
परंपरावेදී විශාල ප්‍රමාණයේ අනුකල්ප පරිපතක් භාවිතා කරා අති විශාල ප්‍රමාණයේ අනුකල්ප පරිපතක් භාවිතා කරා. එතකොට හතරවෙනි එකට උත්තරේ 5. පස්වෙනි ප්‍රශ්න. එතකොට පස්වෙනි එක බලන්න. දත්ත සකසුන් ජීවන චක්‍රය පිළිබඳ වගන්ති අතරින් අසත්‍ය වන්නේ මොකක්ද කියලා. අසත්‍ය එකයි අහන්නේ. එතකොට බලන්න. මාර්ගගත දත්ත සැකසුන් යනු සෑම විටම අන්තර්ජාලය හරහා සිදුවන ක්‍රියාවලියකි. මාර්ගගත එකක් කියලා කියන්නේ හැම වෙලෙම අන්තර්ජාලය හරහා සිද්ධ වෙන්න ඕනේ නැහැ. අපිට ඉන්ටර්නෙට් නැතුව වුණත් කම්පියුටර්ස් දෙකක් අතර නෙට්වර්ක් එකක් හදාගෙන අපිට data share කරගන්න පුළුවන්. ඒ වගේ කොටත් අපි කියනවා මාර්ගගත සැකසුමක් කියලා. එතකොට A කියන එක වැරදි. ඊට පස්සේ බලන්න B. ලොග යනු ස්වයංකෘත ඔටෝමේටඩ් දත්ත සැකසීමේ ක්‍රමයක් වන අතර මුදුකාංග ලඝු කරමින්ම උදාංග ලඝු කරත පැවති හැකියි. එතකොට ලොග අපි සිස්ටම් එකකට ලොග් වුණාම අපේ ඩීටේල්ස් ස්වයංක්‍රීයව සේව් වෙන ෆයිල් එකකට තමයි ලොග් ෆයිල් එකක් තියෙන්නේ. එතකොට මේ ලොග් ෆයිල් එකකින් පුළුවන් ඔටෝමැටිකලි දත්ත රැස් කරගන්නත් පුළුවන්. එතකොට B කියන එක හරි. B හරි. එතකොට C බලන්න. C ගත්තොත් ඇති බව පරීක්ෂාව ස්වරූප සහ තත්ත්ව පරීක්ෂාවක් ලෙස වළංගු කිරීමේ ක්‍රම තුනක් පවතී. ඇති බව පරීක්ෂාව, ස්වරූප පරීක්ෂාව සහ තත්ත්ව පරීක්ෂාව කියලා ක්‍රම තුනක් පවතී කියලා කියනවා. තුනක් නෙමේ තුනට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. තත්ත්ව පරීක්ෂාව, ඇති බව පරීක්ෂාව, ඊට පස්සේ ස්වරූප පරීක්ෂාව, ඊට පස්සේ ෆෝමැට් චෙකින් එක, ඊට පස්සේ පරාස පරීක්ෂාව කියලා වර්ග පහක් අපි භාවිතා කරනවා. එතකොට C කියන එකත් වැරදි. එතකොට හරි උත්තරේ එන්න ඕනේ B. හැබැයි මේකේ උත්තරේ අහන්නේ මොකද්ද? දත්ත සැකසුම් ජීවන චක්‍රය පිළිබඳව වගන්ති අතරින් අසත්‍ය එක්ව මොනවද? එතකොට වැරදි එව්ව මොනවද කියලා තමයි අහන්නේ. එතකොට වැරදි එව්ව තමයි ඒත් වැරදි, Cත් වැරදි. A හා C කියන දෙකම වැරදි. එතකොට උත්තරේ තුන්වෙනි එක. තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. 6 වෙනි ප්‍රශ්නේ. සෙවුම් මිශ්‍ර චක්‍රය. සෙවුම් මිශ්‍ර චක්‍රය පිළිබඳව වගන්ති අතරින් නිවැරදි වගන්තිය මොකක්ද කියලා අහනවා. එතකොට මතක දත්ත රෙජිස්ටර් MDR හරහා මධ්‍යම සැකසුම් ඒකකයෙන් පිටත හා මධ්‍ය සැකසුම් ඒකකයේ තුලට යන දිශාවටම දත්ත ගමන් කළ හැකියි. ඒක හරිද? අපේ සෙවුම් මිශ්‍ර චක්‍රයේ MDR එක තියෙනවා. එතකොට සෙවුම් මිශ්‍ර චක්‍රය ගත්තොත් අපිට PC control එක තියෙනවා. මේ විදිහට memory එක තියෙනවා. MDR එක තියෙනවා. එතකොට මෙහි memory එකේ තියෙන දත්ත MDR එක හරහා IR memory එකට එනවා. එතකොට අපි මේ සකසන ALU එකෙන් සකසන දත්ත IR එක හරහා MDR එක හරහා අපව memory එකට එනවා. එතකොට A කියන එක හරි. MDR හරහා මධ්‍යම සැකසුම් මේකකෙන් පිටතට හා මධ්‍යම සැකසුම් මේකකයේ තුලට යන දිශාව උටම දත්ත ගමන් කරනවා. ඇයි මෙහාටත් යන්න පුළුවන් මෙහාටත් ඉන්න පුළුවන්. එතකොට A කියන එක හරි. B බලන්න. කිසියම් උපදේශයක් පාලන ඒකකයක් තුල විකේතනය කර පසුව රෙජිස්ටර් තුල ගබඩා කරේ. IR එකක් තුල ගබඩා කරන්නේ නැහැ. කිසියම් උපදේශ පාලන ඒකකයේ තුල control unit එක තුල අපි ඒක සකසන අපව මෙහාට යවන්නේ නැහැ. control unit එකෙන් සකසන දත්තේ යන්නේ ALU එකට. එතකොට B කියන එක වැරදි. C මතක රෙජිස්ටර් MAR හරහා හුවමාරු වන දෑ බොහෝ විට ලිපින පත ඇඩ්‍රස් බස් ඔස්සේද ඇතැම් විට පාලන බස් ඔස්සේද ගමන් කරයි. එතකොට ඒක වැරදි. එතකොට data bus හරහා තමා ගමන් කරන්නේ. මතක රෙජිස්ට්‍රියේ තියෙන දත් ගමන් කරන්නේ
data බස් හරහා. එතකොට C කියන එක වැරදි. එතකොට හරි උත්තරේ එන්න ඕනේ B. හරි එක එන්න ඕනේ. හරි එක A එක. A එක විතරයි හරි. එතකොට උත්තරේ පළවෙනි එක. 6 වෙනි එකට උත්තරේ පළවෙනි එක. 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේදී කියලා තියෙනවා නිකලයක් පිටු 8ක් මගින් නිරූපණය කරයි නම් ඍණ 25ට තුල්‍ය දෙකේ අනුපූරකයේ කුමක්ද කියලා අහනවා. ඍණ 25ට දෙකේ අනුපූරකය බලන්න. එතකොට අපිට පිටු 8කින් නිරූපණය කරලා තියෙනවා. එතකොට අපි ඉස්සරහම ඍණ 25 තියෙනවා. ඉස්සරහම අපි හොයන්න ඕන ධන 25. ධන 25 ගත්තොත් අපිට පිටු 8ක් තියෙන එක මෙහෙම ලියන්න පුළුවන්. එතකොට 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි. එතකොට 25 හැදෙනවා 0.0.1යි 0.1. ඔය විදිහට අපිට 25 ගන්න පුළුවන්. ඊට පස්සේ මේකදී අපිට ගන්න පුළුවන් මොකක්ද අහන්නේ? තුල්‍ය දෙකේ අනුපූරකය. දෙකේ අනුපූරකය ගන්න නම් මේක එකෙහි අනුපූරකය ගන්න ඕනේ. එකෙහි අනුපූරකය ගත්තොත් 1 1 0යි 0යි 1 1 0 කියලා ගන්න. එතකොට මේකට එකතු වෙනවා දෙකෙහි අනුපූරකය. දෙකෙහි අනුපූරකය හොයන්න එකක් එකතු වෙනවා. එකක් එකතු වුණොත් 1යි 1 0යි 1 1. එතකොට මේකට උත්තරේ එන්න ඕනේ 1/3යි 0.2යි 1/3. උත්තරේ තුන්වෙනි එක. තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා එකෙහි අනුපූරකේ. දීලා තියෙනවා පිටු 8ක්. ඒකට තුල්‍ය දශම අගය කීයද කියලා අහනවා. එකෙහි අනුපූරකය තමයි දීලා තියෙන්නේ. එතකොට එකෙහි අනුපූරක සංඛ්‍යාවක් දීලා තියෙනවා. මේකට තුල්‍ය දශම අගය. එතකොට 0යි 0යි 1යි 0යි 1යි 1යි 0.2. එතකොට මේ තියෙන්නේ එකෙහි අනුපූරකය. එකෙහි අනුපූරකය. එකෙහි අනුපූරකයක් තියෙන්නේ. මේකට තුල්‍ය දශම අගය තමයි හොයන්නේ. අපි දන්නවා මොනවා හරි සංඛ්‍යාවක් අපි දශම ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යාවක් හොයාගන්න නම් අපි කියමු ඍණ 25 කියන සංඛ්‍යාව ඉස්සෙල්ලා ගත්තා. එතකොට මේකේ ධන සංඛ්‍යාව හොයාගන්න ඕනේ. ධන සංඛ්‍යාව ගත්තොත් අපිට ගත්ත හැකි 0.0යි 0යි 1යි 1යි 0.01. ඔහොම ගන්න. එතකොට මෙහෙමදී අපි එකෙහි අනුපූරකය ගන්නවා කියලා කියන්නේ මොකක්ද? මේක අනිත් පැත්ත. 1යි 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 0යි 0යි 1යි 1යි 0 කියලා තමයි ගන්න. එතකොට මේ තියෙන්නේ එකේ අනුපූරකය. එකෙහි අනුපූරකය. අපි එකෙහි අනුපූරකය ගත්තොත් මේ අපිට හම් වෙන්නේ එකේ අනුපූරකය කියන එක. මේ එකෙහි අනුපූරකයේ ප්‍රතිවිරුද්ධ එක. කියන්නේ ආපහු රිවර්ස් විදියට ගියොත් අපිට එන්නේ ඒ සංඛ්‍යාවේ ධන අගය තමයි. එතකොට මේක ආපහු අනිත් පැත්තට හැරෙවගෙන 0.0.1 1.0.1. එතකොට ධන අගය තමයි. එතකොට අපිට දීලා තියෙන්නේ එකෙහි අනුපූරකය. එකෙහි අනුපූරකයක් දීලා තිබ්බම මේක අනිත් පැත්තට. 1 1 0 1 0.0 1 1. එතකොට මේකට අදාළ අගය අපි කැල්කියුලේට් කරලා ගන්න ඕනේ. එතකොට මේකෙදී බලන්න මෙතන අගේ 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි
128. එතකොට මේ වගේ සංඛ්‍යාවක් ගත්තී අපි අනිවාර්යෙන් බලනවා මේ සංඛ්‍යාවේ පළවෙනි ඉලක්ක පළවෙනි බිට් එක. එතකොට මේ පළවෙනි බිට් එක මොකද වෙලා තියෙන්නේ? පළවෙනි බිට් එකෙන් තමයි සංඛ්‍යාවේ ලකුණ තීරණය කරන්නේ. ධනද ඍණද කියලා තීරණය කරන්නේ මේ. එතකොට පළවෙනි ඉලක්කම 1. 1 නම් ඍණ. බිංදුව නම් ධන තමයි ගන්න. අනිවාර්යෙන් එතකොට මේක දෙන්න ඕනේ ඉලක්කම තමයි ඍණ අගයක් එන්නේ. ඒ එකනේ තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු බිටු 7න් මේ බිටු 7න් තමයි සංඛ්‍යාවේ විශාලත්වය අපිට තීරණය කරන්න පුළුවන්. සංඛ්‍යාවේ විශාලත්වය තීරණය කරන්න පුළුවන් ඉතුරු බිටු 8න්. එතකොට මෙතන අගේ කීයක් එනවා? බලන්න. 64යි 16යි 70යි 80යි 83යි. දල වශයෙන් ඍණ 83ක අගයක් වගේ තමයි එන්න ඕනේ. එතකොට මේකට උත්තරයක් නැහැ. ඕක උත්තරයක් නැහැ. එන්න ඍණ 83ක් වගේ. ඊළඟ එක 9 වෙනි එක. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා 5යි 16 පාද සංඛ්‍යාවක් තියෙනවා. ඒකට එකතු කරලා තියෙනවා 71 8 පාද සංඛ්‍යාව. එතකොට මේක එකතු කරොත් අපිට ලැබෙන උත්තරේ මොකක්ද කියලා තමයි අපි හොයන්නේ. බලන්න. අපිට ලැබෙන උත්තරේ 5යි 16 පාද එකක්. ඒකට එකතු කරන්න තියෙනවා 71 8 පාද සංඛ්‍යාව. එතකොට මේ වර්ග දෙකක් තියෙද්දි අපි මොකද වෙන්න ඕනේ? එක જાතියේ පදයක් විදියට හදා ගන්න ඕනේ. එක જાතිය එකක් විදියට හදා ගන්න ඕනේ. අපි බලමු මේ 71 කියන සංඛ්‍යාව 16 පාදයට හරවන්න. එතකොට 71 කියන සංඛ්‍යාව 8 පාදයේ තියෙන සංඛ්‍යාව අපි 16 පාදයට හැරවන්නේ කොහොමද? මේ 71 8 පාදෙන් තියෙනවා කියන්නේ බිටු 3කින් ලියනවා. එතකොට 1 1 1. එතකොට 16 පාදයට හරවනවා කියන්නේ බිටු 4 ගානේ මේක කරනවා. එතකොට මෙතන කියනවා 1යි 2යි 4යි 8යි. එතකොට මෙතන ආගේ 9යි. මෙතන ආගේ 3යි. එතකොට 39 තමයි 16. එතකොට අපිට එකතු කරන්න වෙනවා 5යි එකතු කිරීම 39. දෙකම 16 පාද. එතකොට බලන්න e කියලා කියන්නේ 14යි. 17ට 9ක් එකතු වුණොත් 23. එතකොට 23 16න් බෙදුවාම කීයද බලන්න. 23 16න් බෙදුවොත් 23ට 16 1යි ඉතුරුයි 7යි. එතකොට අපි 7 දැම්මා එකක් මේ පැත්තට ගියා. එතකොට 5යි 3යි 8යි 1යි 9යි. එතකොට 9 එහෙමම දාන්න පුළුවන්. උත්තරේ එන්න ඕනේ 97යි. 16 පාදේ. 97 කියලා තමයි එන්න ඕනේ. 16 පාද. එතකොට උත්තරේ 3 වෙනි එක. 10 වෙනි ප්‍රශ්නේ බලන්න. 10 වෙනි එකේදී අහලා තියෙනවා පහත ඉදිරිපත් කර ඇති සත්‍යතාවකගේ A B C D අක්ෂර සඳහා අදාළ බූලියානු අගයන් පිළිවෙලින් දක්වා ඇති වර්ණය මොකක්ද කියලා. එතකොට මේකට අපි දීලා තියෙනවා සත්‍යතාවකයක්. ඒ සත්‍යතාවකව හරියට අපි සුළු කරා නම් උත්තර ටික හම්බ වෙනවා. අපිට දීලා තියෙනවා සත්‍යතාවකව x y x.y XOR y. එතකොට මේ පැත්තේ තියෙන x.y plus XOR y.
කොහොම අපිට දීලා තියෙන්නේ. එතකොට සත්‍යතාවගේ මේ පැත්තට බිංදු 2 1 1 එතකොට x.y වැඩි වුණොත් බිංදුවයි බිංදුවයි 1.1 එතකොට x.y වලට ගත්ත හැකි බිංදු 3යි 1. එතකොට a වලට අදාළ වෙනවා බිංදුව. ඊට පස්සේ x OR y. එතකොට x OR y කියලා ගත්තොත් අපි මේකෙදි දන්නවා තියරි එකක් XOR ගේට් එකේදී සමාන ඉන්පුට් තිබ්බොත් අවුට්පුට් එක බිංදු වෙනවා. සමාන තිබ්බොත් බිංදු. එතකොට වෙනස් නම් එක වෙනවා. එතකොට XOR ගේට් එකට එන්න ඕනේ 1 1. එතකොට මෙතන තියෙනවා එකක් ඒ කියන්නේ B. එතකොට බිංදුවයි 1යි කියලා උත්තරයක් එන්නේ. එතකොට C කියලා කියන්නේ මේ දෙක එකතු වෙනවා. බිංදුවයි තියෙන්නේ බිංදුවයි 1 එකතු වුණොත් 1යි 1 එකතු වුණොත් 1යි 1 බිංදුවයි තිබ්බොත් 1යි. එතකොට C වලට එන්න ඕනේ උත්තරේ මොකක්ද? මෙතෙන්ට එන්න ඕනේ C වලට අදාළ එන්න ඕනේ බිංදුව. ආයෙ මෙතෙන්ට එන්න ඕනේ D. එතකොට අපිට ගත්ත හැකි බිංදුවයි 1 කියන උත්තරයක්. බිංදුවයි 1 කියලා උත්තරයක් තියෙන කීවෙනි එකද? 4 වෙනි උත්තරේ. බිංදුවයි 1 කියලා ගන්න පුළුවන් 4 වෙනි උත්තරේ. හරි 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන දී ద్వාර පද්ධතියෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියනවා. එතකොට අපිට දීලා තියෙනවා ගේට් එකක්. ඒ ගේට් එකට අනුව ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මේ විදිහට තියෙනවා NAND ගේට් එකක්. ඊට පස්සේ මෙතෙන්ට ආපහු සම්බන්ධ වෙලා තියෙනවා XOR ගේට් එකක්. එතන තියෙන්නේ NOR ගේට් එකක්. NOR ගේට් එකක්. මෙතන තියෙන්නේ NAND එකක්. එතකොට මෙතන දීලා තියෙනවා NAND එකට x එනවා ඊට පස්සේ y තියෙනවා z තියෙනවා. එතකොට මෙතන එන්න ඕනේ x .y bar. එතකොට මෙතන z දෙනවා. මෙතන එන්න ඕනේ x .y bar ගන්න z වල සම්පූර්ණ එකේ බා කියලා තමයි ඉන්නේ. එතකොට ඕක තමයි අපිට උත්තරේ එන්න ඕනේ. හැබැයි කොහොම උත්තරයක් තියනවද බලන්න. එහෙම උත්තරයක් නැහැ. එහෙම උත්තරයක් නැතුණාම අපි මොකද කරන්නේ? මේකට බූලියානු තියරම්ස් භාවිතා කරන්න වෙනවා. බූලියානු තියරි භාවිතා කරලා මේක සුළු කරන්න වෙනවා. එතකොට මේක සුළු කරොත් මේකට සුළු කරන්න තියෙන එකම තියරි එක තමයි डी මෝගන් තියරි එක පාවිච්චි කරන්නේ. ඇයි මේ පදේටම තියෙනවා O bar එක. එතකොට මෙතන ගත්ත හැකි x.y double bar plus z bar. එතකොට මේ විදිහට डी මෝගන් තියරි එක ගන්න පුළුවන්. එතකොට x.y කියන එක අපිට ඉන්නේ හැකි x.y කියලා ගන්න පුළුවන්. මෙතන ප්ලස් තියෙන එක මෙතන ඩොට් එනවා. dot z bar. එතකොට බලන්න x.y z bar කියන උත්තරයක් තියෙනවද බලන්න. x.y z bar. x.y z bar කියලා කියන්නේ කීවෙනි එකද? අපිට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ. x.y z bar කියලා ගන්න පුළුවන් පළවෙනි එක. හරි 11 වෙනි 12 වෙනි ප්‍රශ්න බලන්න. 12 වෙනි ප්‍රශ්නේ තියෙනවා a bar දීලා තියෙනවා a bar වරහන් ඇතුලේ a bar ධන c මෙහෙම තියෙනවා. මේ ප්‍රකාශනයේ ලැබෙන ප්‍රතිඵලයට සමාන එක මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මේකෙන් ලැබෙන ප්‍රතිඵලයට සමාන එක මොකක්ද කියලා අහනවා.
එතකොට අපිට මේකදී බේසින්ම කරන්න පුළුවන් දේ තමයි වරහන් ඉවත් කරන්න ඕනේ. වරහන් ඉවත් කරනවා කියන්නේ a bar dot a bar ධන a bar dot කොහොම අපිට ගන්න පුළුවන්. එතකොට මෙහෙම ගද්දී a dot a bar කියලා තිබ්බොත් මෙහෙම තිබ්බොත් අපිට ලියන්න පුළුවන් a bar a bar ධන a bar ධන a bar dot c කියන. ඊට පස්සේ මෙහෙම තියෙද්දී මේ පද දෙකෙන් පොදු පද එකක් කවුද a bar එළියට. a bar එළියට ගත්තොත් එක ධන c. එක ධන c කියන එක අපිට ලියන්න පුළුවන් 1යි කියන. එක ධන c 1යි. උත්තරේ එන්නේ a bar. a bar කියලා උත්තරයක් තියෙන්නේ දෙවෙනි එක. එතකොට අපිට ගන්න පුළුවන් 12 වෙනි එකට දෙවෙනි ප්‍රශ්නේ. 13 වෙනි එක බලන්න. 13 වෙනි එක. ඒකාබද්ධ සංයුක්ත තාර්කික පරිපථ combinational logic circuits සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති අතරින් නිවැරදි වගන්තිය මොකක්ද කියලා. combinational logic circuits එන් තමයි. එතකොට නිවැරදි එක තමයි අහන්නේ. බලන්න. පරිගණකයෙන් භාවිතා කරන తాවකාලික මතක උපාංග නිර්මාණය සඳහා භාවිතා කර. එතකොට combinational logic සංයුක්ත පරිපථ తాවකාලික මතක විතරක් නිර්මාණයට නෙමෙයි භාවිතා කරන්නේ. එතකොට తాවකාලික මතක උපාංග නිර්මාණ. తాවකාලික වුවත් විතරක් නෙමෙයි ස්ථිර වුව නිර්මාණය කරන්නත් භාවිත කරනවා. එතකොට පළවෙනි එක වැරදි. ඊළඟ දෙක SR පිළිපොළ පරිපථ යන ඒකාබද්ධ සංයුක්ත පරිපථ කාණ්ඩයට අයත් පරිපථයකි. එතකොට SR පිළිපොළක් කියලා කියන්නේ සංයුක්ත පරිපථයට අයත් එකක් නෙමෙයි. SR පිළිපොළක් කියලා කියන්නේ සංයුක්ත එකක් නෙමෙයි. කම්බිනේෂන් එකක් නෙමෙයි. ඊළඟ එක 3 පරිපථයේ ප්‍රතිදානය තීරණය කිරීම සඳහා එහි පෙර ප්‍රතිදානය previous output භාවිතා කරයි. එතකොට ඒක කම්බිනේෂනල් වලට පරිපථයේ ප්‍රතිදානය තීරණය කරන්න අපි භාවිතා කරන්නේ නැහැ කලින් එක. එතකොට කලින් එක භාවිතා කරන්නේ මොන වගේ වල? කලින් එක භාවිතා කරන ෆීඩ්බැක් සර්කිට් එක. ඒ කියන්නේ එන අවුට්පුට් එකම නැවත නැවත අපිට භාවිතා කරන්න නම් අපි භාවිතා කරන්නේ ෆීඩ්බැක් සර්කිට් එක. එතකොට තුන්වෙනි එකත් වැරදි. එතකොට 13 හතරවෙනි පූර්ණ කලනයක් තුල අර්ධ ආකලන දෙකක් පවතින බව හඳුනාගත හැකියි. එතකොට පූර්ණ ආකලනයක් තුල අර්ධ ආකලන දෙකක් තියෙන්න පුළුවන්. ඒක හරි. පූර්ණ ආකලනයක් තුල අර්ධ ආකලන දෙකක් තියෙන්න පුළුවන්. ඒක හරි. අර්ධ ආකලන පරිපථයේ ඓක්‍ය සම් පමණක් ප්‍රතිදානය කරනවා. නෑ සම් එක විතරක් නෙමෙයි කැරි එකක් දෙනවා. කැරි බිට් එකක් දෙනවා සම් බිට් එකක් දෙනවා. එතකොට දෙකක් අවුට්පුට් දෙකක් ලබා දෙනවා. එතකොට පස්වෙනි එකත් වැරදි. එතකොට උත්තරේ එන්න ඕනේ හතරවෙනි එක. පූර්ණ ආකලනයක් තුළ අර්ධ ආකලන දෙකක් පවතින බව හඳුනාගත හැකියි. ඒක හරි. ඊළඟ එක 14. 14 වෙනි ප්‍රශ්නේ බලන්න. සක්‍රියායන process state diagram එක ගැන තමයි අහන්නේ. එතකොට සක්‍රියායන සංක්‍රාන්ති සටහනට අනුව ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් අවහිර තත්ත්වයට මාරු වීම සඳහා බලපාන හේතුවක් මොකක්ද කියලා. එතකොට සක්‍රියායන සටහන බලමු. process state diagram එකක් කියලා කියන්නේ මේ වගේ. ක්‍රියායන හතක් තියෙනවා. මේ තියෙන අපේ primary memory එක, මේ පැත්තේ තියෙන virtual memory. එළියේ තියෙනවා new එක. එතකොට මේ ප්‍රාථමික මතකය ඇතුලේ තුනක් ඉන්නවා. මේ virtual memory එක ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එතකොට process හත ওই විදිහට තියෙනවා. එතකොට මේකදී අහන්නේ ධාවන තත්ත්වයේ පවතින ක්‍රියාව. මෙතන ඉන්නේ සූදානම්. මෙතන ඉන්නේ ධාවනය. අහනවා
ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් අවහිර තත්ත්වයට මාරු වීමට බලපා හැකි හේතු. කියන්නේ ධාවනයේ එක්කෙනෙක් අවහිර වෙන එකට යන්න. එතකොට ධාවනයේ වෙන එක්කෙනෙක් අවහිරයකට යන්න හේතුවක් තමයි මේ පද්ධතියේ තියෙන ඉන්පුට් අවුට්පුට් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ධාවනයේ වෙන එක්කෙනෙක් අවහිරයකට යනවා. එතකොට අපිට ගත්ත හැකි මොකද්ද? ඉන්පුට් අවුට්පුට් ප්‍රතිදානයන් අපේක්ෂාවන් නැතිවීම. ඒ කියන්නේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි කියලා කියන්නේ. එතකොට බලන්න පළවෙනි එක. ක්‍රියායනය සඳහා සකසෙනේ වෙන් කරන ලද කාලය අවසන් වුනහම ද යන්නේ අවහිරයකට නැහැ. කාලය අවසන් වුනහම යා යන්නේ ආපහු සූදානම් වෙන්න. එතකොට පළවෙනි එක වැඩි. ප්‍රමුඛතාවයෙන් වැඩි ක්‍රියායනයක් සඳහා සකසෙනේ ඊට වෙන් කර දිය යුතුයි. ඒක වෙනවද? නැහැ. ප්‍රමුඛතාවය සඳහා සකසෙනේ ඊට වෙන් කරන්න යා යන්නේ පැදී සිටනහා සූදානම් අවස්ථාව. එතකොට මෙතෙන්ට එන්නේ. එතකොට දෙවෙනි එකත් වැඩි. පද්ධතියේ ඇමතුමක් හේතුවෙන් ක්‍රියායනයට බාධාවක් ඇති වීම. පද්ධතියේ ඇමතුමක් ඉන්න ක්‍රියායනයට බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒකත් වැරදි. ධාවනය වෙන ක්‍රියායනයට අදාළ ප්‍රධාන මව් සකසනේ ධාවනයේදී අවසන් වීම. ඒකත් වැරදි. පස්වෙනි එක තියෙනවා ආදාන හෝ ප්‍රතිදාන අපේක්ෂාවන් ඇතිවීම. ඉන්පුට් අවුට්පුට් කම්ප්ලීට් නොවුනහම තමයි අවහිර තත්ත්වයට එන්නේ. එතකොට 14 වෙනි එකට උත්තරේ 5. 15 වෙනි. පහත වගන්ති අතරින් නිවැරදි වගන්තිය මොකක්ද කියලා. ඒ කියනවා යාබද විභජනය. continuous allocation මගින් බාහිර ඛණ්ඩනයක් ඇති කරනවා කියලා කියනවා. continuous allocation එකක් මගින් බාහිර ඛණ්ඩනයක් ඇති කරනවා. ඒක හරි. යාබද විභජනයේදී අනිත් මගින් බාහිර ඛණ්ඩනයක් තමයි ඇති කරන්නේ. එතකොට B එකේ තියෙනවා ගුණවක ප්‍රමාණය වර්ධනය කිරීමට සීමාවන් පැවතීම සැබති විභජනයේ දුර්වලතාවයකි. ඒක වැරදි. ගුණවක ප්‍රමාණය වර්ධනය කිරීමට ලින්ක් ඇලොකේෂන් එකක තියෙන දුර්වලතාවයක් නෙමේ මේ B කියන්නේ. එතකොට B කියන එක වැරදි. ගුණවක ප්‍රමාණය වර්ධනය කරන්න සීමාවන් පැමිණීම මේ ලින්ක් ඇලොකේෂන් එකක තියෙන දුර්වලතාවයක් විදිහට අපිට ගන්න බෑ. ඒක වැරදි. C සූචක විභජනය. ඒකේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් දත්ත තැන්පත් වී ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා සූචක කොටස ඉන්ඩෙක්ස් කොටස නම් විශේෂිත කොටසක් නඩත්තු කරයි. ඒක හරි. ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එකේදී ඉන්ඩෙක්ස් බ්ලොක් කියලා එකක් එයා මොකද කරන්නේ? වෙනම නඩත්තු කිරීමක් කරනවා. එතකොට C කියන එක හරි. එතකොට අපිට උත්තර ගන්න පුළුවන් A හා C පමණි. A හා C පමණි. එතකොට හතරවෙනි උත්තරේ 16 වෙනි එක. ගුණ පද්ධති සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය කුමක්ද කියලා. ගුණ පද්ධති සම්බන්ධයෙන් නිවැරදි එක මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට අහනවා පළවෙනි එක. ගුණ නම් කිරීම, ගබඩා කිරීම සහ සංවිධානය කිරීම සම්බන්ධයෙන් සමස්ත ව්‍යුහය ගුණ නාමාවලිය නම් වේ. එතකොට ගුණ නාමාවලියක් කියලා කියන්නේ ගුණ නම් කිරීම, ගබඩා කිරීම, සංවිධානය කිරීම කියන එකට නෙමෙයි. ඒක වැරදි. එතකොට ගුණ නාමාවලිය කියන එක අපිට ඔහොම ගන්න බෑ. ගුණ නාමාවලියක් ඇතුලේ ෆෝල්ඩර් නේම් එකක් ගන්න. ෆෝල්ඩර් නේම් එකේ තියෙන ෆෝල්ඩර් එකක් නම, ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරපු දිනය, ආපහුගේ ෆෝල්ඩර් එක භාවිතා කරපු ඇක්සස් කරපු දිනය, ෆෝල්ඩර් එකේ සයිස් එක වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට මේක වැරදි. FAT සහ NTFS යන ගොනු ප්‍රරූප දෙකකි. FAT සහ NTFS කියන්නේ ගොනු ප්‍රරූප දෙකක් නෙමෙයි. ඒවා ගොනු වර්ග. ගොනු වර්ග දෙකක් තමයි FAT සහ NTFS. ගොනු ප්‍රරූප කියලා කියන්නේ අපිට ගත්ත හැකි ෆොටෝ එකක් නම් JPG, Word document එකක් නම් docs එකක්, notepad එකක් නම් text එකක් වගේ ඒවා තමයි ගොනු ප්‍රරූප කියලා ගන්න පුළුවන්.
එතකොට දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක. ආරක්ෂාව සඳහා ගොනුවක් පිටපත් දෙකකින් පවත්වාගෙන යාම NTFS ගොනු පද්ධතියේ විශේෂ ලක්ෂණ. ඒක වැරදි. ආරක්ෂාව සඳහා ගොනුවක් පිටපත් දෙකකින් තියෙන ෆ්ලැට් ෆයිල් සිස්ටම් එක. එතකොට තුන්වෙනි එක වැරදි. NTFS වල නෙමෙයි තියෙන්නේ ෆැට් වල තමයි තියෙන්නේ. හරි ඊළඟට EX ෆැට් යනු Microsoft සමාගම හිමිකාරීත්වයේ ඇති බාහිර ආයතන උපාංග සඳහා යෝග්‍ය ගොනු. ඒක හරි. EX ෆැට් කියලා කියන්නේ Microsoft සමාගම විසින් අපේ external hard disk වලට භාවිතා කරන ගොනු පද්ධතියකට තමයි EX ෆැට් කියන එක කියන්නේ. එතකොට අංක 4 හරි. පහ බලන්න ෆැට් යන ගොනු පද්ධතිය යුනිකේත සමග අනුරූප වේ. ඒක වැරදි. ෆැට් කියන එක යුනිකේත සමග අනුරූප වෙන්නේ නැත. එතකොට උත්තරේ වෙන්න ඕනේ හතරවෙනි එක. හතරවෙනි එක තමයි උත්තරේ. 17 බලන්න. 17 තියෙනවා කළමනාකරන තොරතුරු පද්ධතියක් MIS විසින් ආයතනයක දෛනික ගනුදෙනු සම්බන්ධ තොරතුරු එක්රැස් කර මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවන්ට අවශ්‍ය ව්‍යුහාත්මක නොවන තොරතුරු සපයයි කියනවා. ඒක වැරදි. MIS කියන එකකින් ඔය කියන සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගනුදෙනු සම්බන්ධ තොරතුරු එක්රැස් කරගෙන මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමක් නෙමේ කළමනාකරන තොරතුරු පද්ධතියකින් වෙන්නේ. කියන්නේ අපේ ආයතනයේ ඉන්න පුද්ගලයන්ගේ සම්පූර්ණ දත්ත එකතු කරලා ඒ කට්ටියන්ගේ ප්‍රොෆයිල් එක වගේ ආයතනය ඇතුලේ තියෙන දේවල් කළමනාකරණය කිරීමක් තමයි වෙන්නේ. එතකොට A කියන එක වැරදි. B එක්ස්පර්ට් පද්ධති කෘත්‍රිම බුද්ධිය යම් පමණකට උපයෝගී කරගන්න. හරි. ඒක හරි. විශේෂඥ පද්ධතියක් කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය පමණක් භාවිතා කරන පද්ධතිය. එතකොට කෘත්‍රිම බුද්ධිය යම් පමණකට උපයෝගී කරගන්නවා එක්ස්පර්ට් සිස්ටම් වල. එතකොට B හරි. C විධායක සහායක පද්ධතියක් ESS ආයතනයක උපාය මාර්ගික තීරණ ගැනීමට උපයෝගී වේ. එතකොට විධායක සහායක පද්ධතියක් අනිවාර්යෙන් ආයතනයක කියන්නේ උපාය මාර්ගික. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි පාවිච්චි කරන්න භාවිතා කරනවා උපක්‍රමශීලී තීරණ ගන්න භාවිතා කරන විධායක ESS කියන පද්ධතිය. එතකොට C කියන එක හරි. උත්තරේ B හා C කියන එක හරි. B හා C ගන්න පුළුවන්. එතකොට B හා C ගන්න පුළුවන්. එතකොට උත්තරේ 4. 18 වෙනි එක. 18 වෙනි ප්‍රශ්න බලන්න. පද්ධති පරීක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වගන්ති අතරින් නිවැරදි වගන්තිය මොකක්ද කියලා අහන්න. සාර්ථක පරීක්ෂා සිද්ධි ටෙස්ට් කේස් මෘදුකාංග ස්ථාපන අධීරයේදී සිදුවේ. එතකොට ටෙස්ට් කේස් මෘදුකාංග ඩෙවලොප්මන්ට් අධීරයේදී නෙමෙයි සිද්ධ වෙන්නේ. ටෙස්ට් කේස් ලියන්නේ අපේ පද්ධතිය නිර්මාණය කරලා ඉවර වෙලා සම්පූර්ණ පද්ධතිය ඉවර වෙලා තමයි අපි ටෙස්ට් කේසස් ලියන්නේ. එතකොට ඒ පළවෙනි එක වැරදි. B අංග සම්පූර්ණ පරීක්ෂා පද්ධතිය ටෙස්ට් කේස් සඳහා විධිමත් පරීක්ෂණ සැලැස්මක් ටෙස්ට් ප්ලෑන් පැවතිය හැකියි. අංග සම්පූර්ණ පරීක්ෂා සිද්ධිය සඳහා විධිමත් පරීක්ෂණාත්මක සැලැස්මක් තියෙන්න පුළුවන්. එතකොට ටෙස්ට් කේස් ලියන්නේ අපේ සම්පූර්ණ සිස්ටම් එකේම තියෙන අංග සම්පූර්ණ විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්න තමයි ටෙස්ට් කේසස් ලියන්නේ. එතකොට දෙවෙනි එක හරි. තුන්වෙනි එක. ශ්වේත මංජුසා පරීක්ෂාව මගින් පද්ධතිය වෙත ලබා දෙන ආදානයන්ට අනුකූලව පද්ධතියට වෙත ලබා දෙන ආදානයන්ට අනුකූලව අපේක්ෂිත ප්‍රතිඵල ප්‍රතිදානය කරන්නේද පමණක් පරීක්ෂා කරනවා. ඒක වැරදි. ශ්වේත මංජුසාවෙන් නෙමෙයි ඒ දෙන්නේ.
ඒක වෙන්නේ කාල මංජුසාව. එතකොට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙනවාද කියලා අපි චෙක් කරලා බලන්නේ බ්ලැක් බොක්ස් ටෙස්ටිං එකෙන් කාල මංජුසාවේ. හතරවෙනි එක. කාල මංජුසාව මගින් ලේඛනයක අභ්‍යන්තර ව්‍යුහය. ඒක වැරදි. අභ්‍යන්තර ව්‍යුහය චෙක් කරලා බලන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකක ශ්වේත මංජුසාව. ශ්වේත මංජුසාව කියන ක්‍රමවේදය තමයි අපිට ගන්න පුළුවන් white board ටෙක්ස්ටින් එක සිද්ධ කරන්න. එතකොට හතරවෙනි එකත් වැරදි. පද්ධති පරීක්ෂා කිරීමේ ප්‍රධානතම පරීක්ෂා ක්‍රම හතරම කාල මංජුසා හා ශ්වේත මංජුසා යන ක්‍රමවලට අනුව සිදුවේ. ඒකත් වැරදි. ඒ කියන්නේ පද්ධතිය පරීක්ෂා කිරීමේ ප්‍රධාන ක්‍රමවේද හතර ඔය දෙක මැත්තේ නෙමේ සඳහා පවතී. එතකොට පස්වෙනි එක වැරදි. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ 18 වෙනි එකට දෙවෙනි එක විතරයි ගන්න පුළුවන්. අංග සම්පූර්ණ පරීක්ෂණයක් සඳහා විධිමත් පරීක්ෂණ සැලැස්මක් පැවතිය හැක කියන එක. 19 දත්ත ගැලීම් ආකෘතීකරණය DFM සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය මොකක්ද කියලා අහනවා. එතකොට data flow diagram එකක් පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. දත්ත ගැලීම් මොනවද? එතකොට මේකෙදි කියලා තියෙනවා බාහිර පුද්ගලයන් හෝ සංවිධාන හෝ වෙනත් පද්ධති නිරූපණය කිරීම සඳහා බාහිර භූතාර්ථ යොදා ගන්න. එතකොට බාහිර භූතාර්ථය අපි නිරූපණය කරන්න අපි භාවිතා කරන්නේ පද්ධතියක මේ වගේ ඕවල් ෂේප් එකක්. මේ වගේ ඕවල් ෂේප් එකක් තමයි බාහිර භූතාර්ථයක් නිරූපණයට භාවිතා කරන්නේ. එතකොට මේ බාහිර භූතාර්ථයකින් නිරූපණය වෙනවා පුද්ගලයන් සංවිධාන වෙනත් පද්ධති නිරූපණයට තමයි බාහිර භූතාර්ථ නිරූපණය කරන්නේ. එතකොට පළවෙනි එක හරි. දෙක බාහිර භූතාර්ථය සෑම විටම දත්ත උත්පාදනයක් කරයි. දත්ත උත්පාදනයක් කරන්නේ නැහැ බාහිර භූතාර්ථය. බාහිර භූතාර්ථයකින් වෙන්නේ දත්තයක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට දෙවෙනි එක වැරදි. තුන්වෙනි පද්ධතිය දෙසට පමණක් දත්ත ගලනයක් සිදුවිය හැකියි. ඒක වැරදි. පද්ධතිය දෙසට විතරක් නෙමෙයි දත්ත ගලනයක් වෙන්නේ පද්ධතියෙන් එළියටත් දත්ත ගලනයක් වෙනවා. එතකොට දෙපැත්තටම යන්න පුළුවන්. ක්‍රියාවලි දෙකක් අතර ඍජු දත්ත ගැලීමක් සිදුවිය නොවේ. එතකොට ක්‍රියාවලි දෙකක් ක්‍රියාවලියක් කියන්නේ අපි මේ වගේ ඍජු කෝණාංශය. එතකොට මේ වගේ ක්‍රියායන් දෙකක් අතර ඍජු දත්ත ගැලීමක් සිදු වෙන්න පුළුවන්. ඒක හරි. එතකොට දත්ත ගබඩාවක් සහ බාහිර භූතාර්ථයක් අතර ඍජු දත්ත ගැලීමක් සිදු විය හැකියි. එතකොට දත්ත ගබඩාවක් data store එකක් අපි පෙන්නන්නේ මේ වගේ සංකේත. එතකොට data store එකක් සහ බාහිර භූතාර්ථයක් අතර මේ දෙන්න අතර ඍජු දත්ත ගැලීමක් සිද්ධ වෙන්න බැහැ. දත්ත ගැලීමක් සිදු වෙනවා නම් සිදු වෙන්න ඕනේ මේ ක්‍රියායනයක් කරහා ඇවිල්ලා තමයි සිද්ධ වෙන්නේ. එතකොට පස්වෙනි එකත් වැරදි. එතකොට මේකට ගන්න පුළුවන් හරි උත්තරේ 19ට පළවෙනි එක. 20 අන්තර්ජාලයක භාවිතාවන සේවාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වර්ණය අතුරින් සදොස් ප්‍රකාශනය මොකක්ද කියලා අහනවා. වැරදි එක තමයි අහන්නේ. සදොස් ප්‍රකාශනය වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට බලන්න ටෙල්නෙට් යනු පාට මූලික විධාන ටෙක්ස්ට් බේස් කමාන්ඩ් ආධාරිත දුරස්ත පරිගණක හසුරුවන නියමාවලියකි. එතකොට ඒක ටෙල්නෙට් කියලා කියන්නේ ඒ වගේ එකක් දුරස්තව තියෙන පරිගණක හසුරුවන්න භාවිතා කරන ප්‍රොටෝකෝල් එකක් තමයි ටෙල්නෙට් කියලා කියන්නේ. ඊළඟ එක FTTP යනු ජාල උපාංග අතර ගුණ හුවමාරු සඳහා යොදා ගන්නා නියමයක්. ඒකත් ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. ෆයිල් කියලාම තියෙනවා. එතකොට FTTP කිය පාවිච්චි කරන්නේ ගුණ හුවමාරු. ඒකත් හරි. SMTP Small Mail Transfer Protocol. IMAP
POP3 යනු විද්‍යුත් තැපැල් නියමාවලිය. ඒ තුනම හරි. POP කියලා කියන්නේ post office කියන protocol එකක්. IMAP කියලා කියන්නේ internet mail protocol එකක්, application protocol එකක්. එතකොට SMTP, IAMAP, POP3 කියන තුනම mail වල භාවිතා වෙනවා. එතකොට තුන්වෙනි එකත් හරි. හතරවෙනි hypertext ආධාරයෙන් පෙළගස්වන ලද අන්තර්ගතයන් පරිශීලකයින් අතර හුවමාරු කර ගැනීම සඳහා IRC භාවිතා කරයි. ඒක වැරදි. hypertext ආධාරයෙන් පෙළගස්වන ලද අන්තර්ගතයන් පරිශීලකයින් අතර හුවමාරු කරගන්න අපි භාවිතා කරන hypertext transfer protocol එක. HTTP කියන protocol එකක් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට හතරවෙනි එක වැරදි. TCP යනු යෙදුම් මගින් දත්ත විශ්වාසනීයව සම්පේෂණය ඉඩ සලසන අධිනියමාවලිය. ඒක හරි. එතකොට අපි අහන්නේ වැරදි එක මොකක්ද කියලා සදොස් එක. වැරදි එක තමයි හතරවෙනි උත්තරේ. හතරවෙනි එක තමයි ඒකට. පස්වෙනි එක. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. එතකොට පස්වෙනි එකේදී අහන්නේ 21 වෙනි එක මුහුර්ජනී modulation පිළිබඳ නිවැරදි එක මොකක්ද කියලා අහනවා. modulation technique එක පිළිබඳ නිවැරදි එක මොකක්ද කියලා තමයි අහන්නේ. මුහුර්ජනයේ සිදු කිරීම සඳහා වාහක තරංගයක් අවශ්‍ය වෙනවා කියලා කියනවා. එතකොට මුහුර්ජනයක් සිද්ධ කරන්න නම් අනිවාර්යයෙන් වාහක තරංගයක් එන්න ඕනේ. නැත්තම් මුහුර්ජනයක් සිද්ධ කරන්න බෑ. එතකොට පළවෙනි එක වැරදි. මුහුර්ජනයක් සිදු කිරීම සඳහා වාහක තරංගයක් අත්‍යවශ්‍ය නොවේ කියලා කියනවා. ඒකින්ද අත්‍යවශ්‍ය වෙනවා. එතකොට පළවෙනි එක වැරදි. ඊළඟට සංඛ්‍යාංග මුහුර්ජනය යනු දත්ත සංඥාවේ සංඛ්‍යාතයේ වෙනස් වීමට සමානුපාතිකව වාහක තරංගයේ විස්තරය වෙනස් කිරීමේ ප්‍රතිසම මුහුර්ජනය. ඒක නෙමෙයි. ප්‍රතිසම මුහුර්ජනයක් නෙමෙයි. frequency modulation එකක් කියලා කියන්නේ සංඛ්‍යාත මුහුර්ජන තාක්ෂණය. එතකොට ඒකෙදි වෙන්නේ සංඛ්‍යාවේ සංඛ්‍යාතයේ වෙනස් වීමක් තමයි වෙන්නේ. අඩු වැඩි වීමක් මේ විදිහට වෙන්න පුළුවන්. කොහොම අඩු වැඩි වීමක් වෙන්න පුළුවන්. එතකොට සංඛ්‍යාත මුහුර්ජනයක් වෙන්නේ ප්‍රතිසම මුහුර්ජනයක් නෙමෙයි. එතකොට දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක කාලා මුහුර්ජනය යන දත්ත සංඥාවේ ශක්තියේ වෙනස් වීමට සමානුපාතිකව වාහක තරංගයේ කාලාව හෙවත් ආරම්භක කෝණය වෙනස් කිරීම සිදු කරනු ලබන අංකිත මුහුර්ජන තාක්ෂණයකි. කාලාව මුහුර්ජනය වෙන්නේ ආරම්භක කෝණයේ වෙනස් වීමක් තමයි වෙන්නේ. හැබැයි එයා අංකිත මුහුර්ජන තාක්ෂණයක් නෙමෙයි. එතකොට අංකිත මුහුර්ජන තාක්ෂණයක් කියන හින්දා තුන්වෙනි එකක් වැරදි. හරි. ඊළඟ හතරවෙනි. විස්තර සීරු මාරුව යනු දත්ත සංඥාවේ ශක්ති වෙනස් වීමට සමානුපාතිකව වාහක තරංගයේ විස්තරය වෙනස් කිරීමේ අංකිත මුහුර්ජන තාක්ෂණයකි. ඒක නම් හරි. කියන්නේ විස්තර මුහුර්ජනයේදී වෙන්නේ දත්ත සංඥාවේ සංඛ්‍යාතය වෙනස් වීමට සමානුපාතිකව තරංගයේ විස්තරය උස අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට උස අඩු වැඩි වීම සිද්ධ වෙන එකට අපිට කියන්න පුළුවන් අංකිත මුහුර්ජනයක් කියලා. ඒකට උස අඩු වැඩි වෙන එකට කියන අංකිත මුහුර්ජන තාක්ෂණයක් කියලා. එතකොට හතරවෙනි එක හරි. පහ කාලා සීරු මාරුව යනු දත්ත සංඥාවේ එකිනෙකට වෙනස් අගයන් සඳහා එකිනෙකට ආරම්භක කෝණ සහිත වාහක තරංග භාවිතා කරන ප්‍රතිසම තරංගය. ඒක වැරදි. කාලා මුහුර්ජනය කියලා කියන්නේ එකක් නෙමෙයි. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ හතරවෙනි එක. 22 22 වෙනි එකත් බලන්න. 22 වෙනි එකේදී තියෙනවා බහුපතකරණය පිළිබඳ සාවද්‍ය එක මොකක්ද කියලා තමයි.
එතකොට බහුපතකරණය පිළිබඳව සාවද්‍යක මොකක්ද කියලා තමයි මේකදී අහන්නේ. මේකදී අහලා තියෙනවා බහුපතකරණය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශනය වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට පළවෙනි එකේදී අහලා තියෙනවා ප්‍රතිසම සංඥාව මෙන්ම අංකිත සංඥා සම්පේෂණය සඳහා ප්‍රතිසම සංඥා මෙන්ම අංකිත සංඥා සම්පේෂණය සඳහා බහුපත කරන තාක්ෂණයන් භාවිතා කළ හැකිය. ප්‍රතිසම සංඥා මෙන්ම අංකිත සංඥා සම්පේෂණය සඳහා බහුපත කරන තාක්ෂණයන් භාවිතා කළ හැක කියන එක වැරදි. ඊළඟට අපෝ දීලා තියෙනවා මොකද පොදු සම්පේෂණ මාධ්‍යයක් කරහා එකිනෙකට වෙනස් දත්ත සංඥා කීපයක් සම්පේෂණයට භාවිතා කරයි කියන්නේ. එතකොට ඒකත් අපිට වැරදි විදිහට තමයි ගන්න පුළුවන්. පොදු සම්පේෂණ මාධ්‍යයක් කරහා එකිනෙකට වෙනස් දත්ත සංඥා කීපයක් සම්පේෂණයට භාවිතා කරයි. එකිනෙකට වෙනස් ඒවා අපිට පොදු එකක් කරහා භාවිතා කරන්න බැහැ. ඉතින්දා දෙක වැරදි. තුන්වෙනි එක සංඛ්‍යාත බෙදීමේ බහුපතකරණයේදී සම්පේෂණ මාධ්‍යයේ කලාප පළල බෑන්ඩ්විඩ්ත් එක තාර්කික channel කීපයකට බෙදා දත්ත සම්පේෂණය කළ හැකියි. අපිට බෑන්ඩ්විඩ්ත් එක කොටස් වලට කඩලා දත්ත සම්පේෂණය කරන්න බැහැ. එතකොට ඒක වැරදි. හතරවෙනි එක බහුපත කරන තාක්ෂණයට අනුව සම්පේෂණය වූ සංඥාවක් ඒ අයුරින්ම හඳුනා ගැනීම ග්‍රාහක උපාංග වලට හරි. ඒක හරි. එතකොට මල්ටිප්ලෙක්සින් වුණාම මල්ටිප්ලෙක්සින් කියලා කියන්නේ channel කීපයකින් එන තරංග එක channel එකකට පත් කරනවා. ඔයාලගේ ගෙදර ඇන්ටනාව වෙන්නේ ඕක. ඇන්ටනාව ඔහොම තියෙනවා. මේ ඇන්ටනාවට channel කීපයකින් එන තරංග ඔක්කොම ටික මොකද වෙන්නේ? එනවා. ආවට පස්සේ මේ ඇන්ටනාවෙන් මොකද කරන්නේ? එන තරංග ඔක්කොම එක ලයින් එකකට හදා ගන්නවා. ඔක්කොම එක ලයින් එකකට හදාගෙන මේ ටීවී එක ළඟ තියෙන මේ බූස්ටර් වගේ එකකින් මොකද කරන්නේ? මේ එකින් එක එන තරංග වෙන වෙන වශයෙන් ආවෝ ටීවී එක ඇතුළට ලබා දෙනවා. එතකොට බහුපත කරන තාක්ෂණය අනුව සම්පේෂණ වූ සංඥාවක් ඒ අයුරින්ම හඳුනා ගැනීමට උපාංග වලට හැකියාවක් තියෙනවා. ඇයි මේ එන සංඥාවම තමයි මේ අනුව වෙනස් වෙලා යන්නේ. එතකොට හතරවෙනි එක හරි. එතකොට මෙවුවා එක ලයින් එකේ යනවා කියන්නේ එකට එකතු වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එකට එකතු වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේක හතරවෙනි එක හරි කියලා. පස්වෙනි එකේදී තියෙනවා කාලය බෙදීමේ බහුපත කරන තාක්ෂණයේදී කාලයේ ඒකක වලට වෙන් කර එක් කාල ප්‍රාන්තරවලදී සංඥා වෙන වෙනම සම්පේෂණය කරයි. ඒක ටයිම් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් එකේදී නෙමෙයි වෙන්නේ. කාලය දෙකකට බෙදෙන්නේ ටයිම් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් එකක නෙමෙයි. ඒක වැරදි. එතකොට අපි ඕකට ගන්න පුළුවන් උත්තරේ හතරවෙනි උත්තරේ. 22ට 4. 23 එකේ උත්තරේ බලන්න. 23 එකේදී කියලා තියෙනවා කිසියම් සංග්‍රාහකයේ පරිගණක IP ලිපිනයක් තියෙනවා. IP ලිපිනයක් අපිට දීලා තියෙනවා 168ක IP ලිපිනය. මේ 168 යන IP ලිපිනය 168යි 192යි 10යි 5. එලෙයිරක් CIDR value එක දීලා තියෙනවා 19. එම ජාලයේ විකාශන ලිපිනය මොකක්ද කියලා අහන්න. එතකොට මේක ක්ලාස් එක මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. එතකොට මේ CIDR value එකෙන් කියන්නේ අපේ සබ්නෙට් මාක් එකේ තියෙන්න පුළුවන් එකේව ගන්න. එතකොට අපිට සබ්නෙට් මාක් එකේ තියෙන්න පුළුවන් එකේව කීයක් තියෙනවද? 19ක් තියෙනවා. 4යි 5යි 6යි 7යි 8යි. ඒක කොටසක් ඉවරයි.
4යි 5යි 6යි 7යි 8යි 16යි 17යි 18යි 19. ඉතින් අනිත් ඒවා ඔක්කොම බිඳු. එතකොට මේ පැත්තත් ඔක්කොම බිඳු 8ක් එනවා. එතකොට මෙතන ගේනවා 255යි 255යි මෙතන එනවා 224යි බිඳුව. ඊට පස්සේ අපි මේකදී අහන්නේ විකාශන ලිපිණය මොකක්ද කියලා. එතකොට විකාශන ලිපිණය හොයද්දී අපේ මේ කොටස් දෙක නියතයි. ඒ කියන්නේ 168යි 192යි කියන කොටස නියත එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ටික ජාල කොටස විදිහට තියෙනවා. එතකොට ඒ ටික නියතයි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේකේ වෙනස් වීම. එතකොට මේකෙදී මේ ටික කියලා කියන්නේ මොකද්ද අපේ සබ්නෙට් මාක් එකේ ධාරක කොටස. එතකොට ධාරක කොටසේ තියෙන එකේව ගානෙන් අපිට ගන්න පුළුවන් උපජාල ගන්න. උපජාල කීයක් තියෙනවද? උපජාල ගන්න හොයන්න පුළුවන්. ධාරක කොටසේ තියෙන එකේව ගන්න. ධාරක කොටසේ එකේව කීයක් තියෙනවද? දෙකේ n වෙනි බලන්න. කීයද? දෙකේ 3ක්. ඒ කියන්නේ උපජාල 8ක් තියෙනවා. උපජාල 8ක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ බිංදුව වලින් ගන්න පුළුවන් සම්බන්ධ කරන්න පුළුවන් පරිගණක ගන්න. එතකොට මේ කොටසේ බිංදුව 8යි මෙතන බිංදුව 5යි. එතකොට දෙකේ 13 වෙනි බලයක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට දෙකේ 13 වෙනි බලයක් සම්බන්ධ කරන්න පුළුවන් එකක් තමයි අපිට ගන්න ඕනේ. එතකොට විකාශන ලිපිණයක් කියලා ගත්තොත් අනිවාර්යෙන් ජාල කොටසක් තියෙනවා. 168යි 192යි කියන එක නියතයි. ඒ දෙක නියත තියෙන්න ඕනේ. එතකොට බිංදුවයි කියන එක ගන්න පුළුවන් බෑ. ඒක ජාල ලිපිණය. ඊට පස්සේ 255 තියෙන එකක් ගන්න බෑ. ඒක වැරදි. ඊට පස්සේ 192යි 168යි 192යි 255යි 255 කියන එක ගන්න පුළුවන්ද? ඒක ගන්නත් බෑ. හතරවෙනි එකත් වැරදි. එතකොට පස්වෙනි එක තමයි ගන්න පුළුවන්. මේකේ 31ක් තියෙනවා. 31 ගන්න පුළුවන් මේක උපජාල 8කට කැඩෙනවා. එතකොට උපජාල 8කට කැඩි යද්දී 31ක් කියලා උපජාලයක් හම්බෙනවා. එතකොට ඒකට ගන්න පුළුවන් උඩින්ම ගන්න 255යි. එතකොට මේකේ විකාශන ලිපිණය 198යි 192යි 31යි 255. 24 ප්‍රශ්න බලන්න. IP ලිපිණයක ද්විමය ස්වරූපයෙන් පහත දැක්ක. ඒවා අතරින් C පන්ති IP ලිපිණයක් මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේකෙදී C පන්ති IP ලිපිණයක් වෙනවා නම් 192ක් 224ක් අතර පරාසයක තියෙන එකක් වෙන්නේ. එතකොට පළවෙනි කොටස මේ IP address දීලා තියෙන්නේ binary වලින්. එතකොට binary වලින් දීලා තියෙන IP address වලින් අපි බලන්න ඕනේ 192යි 224යි අතර තියෙන එකක් මොකක්ද තියෙන්නේ කියලා. 194යි 224යි අතර තියෙන එකක් බලන්න. මේ පළවෙනි එක විතරක් අපි හැදුවොත් ඇති. එතකොට මේකේ පළවෙනි එක තියෙනවනේ. එතකොට මේ පළවෙනි කොටස විතරක් හදාගත්තා නම් හරි. අපි මේකෙදි ගන්න පුළුවන් පළවෙනි කොටස විතරයි. මේ ටික විතරක් හදුවා නම් හරි. එතකොට මේ ටික විතරක් හදුවාම බලන්න 227ට වඩා වැඩි මෙතන. මේක ගන්න බෑ. මේක ගත්තොත් 192යි 224යි අතර නෙමෙයි තියෙන්නේ. ඒක වැරදි. එතකොට මේක බලන්න තුන්වෙනි එක. මෙතන තියෙනවා 1යි 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 3යි 3යි 16යි 19යි 19යි 32යි 51යි 1යි 128. එතකොට මෙතන හම් වෙනවා අගේ එකේව දෙකයි බලන්න එකේව දෙකයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 1. එතකොට මෙතනගේ 1යි 2යි 4යි 8යි
16 32යි 64යි 128. බලන්න 128යි 64යි එකතු වුණොත් 192යි 192යි 16ක් එකතු වුණොත් 8යි 208යි 208ට 8ක් එකතු වුණොත් 216යි 216ට දෙකක් එකතු වුණොත් 218යි 219යි. එතකොට 219ක් තමයි. අනිත් කිසිම අවස්ථාවක 192යි 224යි අතර අගයක් එන්නේ නැහැ. එතකොට උත්තරේ ගන්න පුළුවන් තුන්වෙනි එක. එතකොට මේකේ උත්තරේ තුන්වෙනි එක. ඊට පස්සේ 25 වෙනි එක බලන්න. Windows මෙහෙයුම් පද්ධතිය සමග සහිත පරිගණකයක සිට Ubuntu මෙහෙයුම් පද්ධතිය සහිත සංග්‍රාහකයක් සම්බන්ධතාවය පරීක්ෂා කිරීමට යැවෙන දත්ත පැකට්ටුවක් රවුටර් 3ක් ඔස්සේ ගමන් කර සංග්‍රාහකයක් වෙත ගොස් නැවත පැමිණියේ නම් TTL හි අගය කීයද කියලා අහනවා. එතකොට TTL හි අගය කීයද කියලා තමයි අහන්නේ. Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක Ubuntu මෙහෙයුම් පද්ධතිය සහිත සංග්‍රාහකයක සම්බන්ධතාවයක් පරීක්ෂා කිරීමට යැවෙන දත්ත පැකට්ටුවක් මන්හසුරු 3ක් ඔස්සේ ගමන් කර සංග්‍රාහකයක් වෙත ගොස් නැවත පැමිණේ නම් TTL හි අගය. ඒ කියන්නේ TTL කියන්නේ මොකක්ද? time to live කියන එක තමයි TTL කියලා කියන්නේ. time to live අගය තමයි අහන්නේ. එතකොට Windows මෙහෙයුම් පද්ධතියක තියෙන එක. එතකොට දත්ත පැකට් එකක් යවන්න ඕනේ routers 3ක් කරහා තමයි යවන්නේ. එතකොට එක දත්ත පැකට් එකක data තියෙනවා 255. එතකොට routers 3ක් කරහා යැවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි අපේ කම්පියුටර් එක. මේක තමයි Windows තියෙන්නේ. එතකොට Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයේ සිට Ubuntu එකක් තියෙනවා මෙතන. Ubuntu මෙහෙයුම් පද්ධතිය සංග්‍රාහකයේ සම්බන්ධතාවය පරීක්ෂා කිරීම යම් දත්ත පැකට්ටුවක් මන්හසුරු 3ක් ඔස්සේ routers 3ක් ඔස්සේ එනවා. මෙතනින් මෙහාට යනවා මේ route එකෙන් මේ route එකට යනවා මේකෙන් මේකට එනවා මේකෙන් මේකට එනවා. ඔය වගේ ඔස්සේ ගමන් කර සංග්‍රාහකයේ වෙත ගොස් නැවත පැමිණියේ. ඊට පස්සේ මෙහා වෙතට ගිහින් ආපහු එන්නේ. මෙයාට ආපහු ආවා මෙයාට ආවා මෙයාට ආවා මෙයාට ආවා. එතකොට බලන්න මේ එක data packet එකක තියෙන්නේ 255ක් තමයි. එක data packet එකක තියෙනවා 255. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එකක් අඩු වෙනවා. එක bit එකක්. මෙතෙන්ට එකක් අඩු වෙනවා. මෙතෙන්ට එකක් අඩු වෙනවා. එතකොට කීයක් අඩු වෙනවද? පළවෙනි එකේදී මේ routers 3 අතර ගමන් කරද්දී bits 3 ගානේ අඩුවීමක් සිද්ධ වෙනවා. පළවෙනි එකේදී Ubuntu වලට යනවා. ඊට පස්සේ Ubuntu වලින් ඉඳන් ආපහු Windows වලට එද්දී ආයෙ bit 3 ගානේ අඩු වෙනවා. එතකොට bit කීයක් අඩු වෙනවද? 6ක් අඩු වෙනවා. එතකොට 255න් bit 6ක් අඩු වුණොත් බලන්න 9යි 4 249ක් ඉතුරු වෙනවා. එතකොට TTL හි අගය විදිහට අපිට ගන්න පුළුවන් 249යි. time to live හි අගය. ඒ කියන්නේ time to live කියන්නේ ජීවත් ඒ data packet එකේ තියෙන දත්ත ප්‍රමාණය. 249ක් තියෙනවා වැය වෙලා තියෙනවා කීයද? 6ක් වැය වෙලා තියෙනවා. හරි. ඊළඟ එක 26. 26 තියෙනවා PHP එකක්. පහක් දැක්වෙන PHP සිද්ධි මාලාව ස්ක්‍රිප්ට් පිළිබඳව සත්‍ය වගන්තිය තෝරන්න කියලා තියෙනවා. $server name equal localhost කියලා තියෙනවා. $username equal root. $password දීලා තියෙනවා. $db දීලා තියෙනවා. $connection කියලා දීලා තියෙනවා. එතකොට මේ $PHP වල ඉස්සරහට ඩොලර් ලකුණක් දාලා තියෙන එකේ තේරුම තමයි එයා විචල්‍යයක් කියන එක. හැම වෙලේම PHP වල ඩොලර් සයින් එකෙන් තේරුම තමයි
විචල්්‍යයක් හඳුනා ගන්න තමයි ඩොලර් සයින් එක භාවිතා කරන්නේ. එතකොට ඩොලර් කොන්, ඩොලර් DB, ඩොලර් පාස්වර්ඩ්, ඩොලර් යූසර්නේම්, ඩොලර් සර්වර් නේම් ඒ ඔක්කොම විචල්්‍ය. එතකොට මේකෙදී ඩොලර් කොන් යන විචල්්‍ය. ඒක හරි. ඩොලර් කොන් කියලා කියන්නේ විචල්්‍ය. ඒක හරි. දෙක. ඉහත කේතිය මගින් සම්බන්ධ වන දත්ත සමුදාය රූට් මගින් වේ. එතකොට රූට් එක කියලා කියන්නේ සම්බන්ධය නෙමෙයි. ඒක වැරදි. සම්බන්ධ කේතිය මගින් සම්බන්ධ වන දත්ත සමුදාය. ඩේටාබේස් එක තමයි my school කියන එක තමයි ඩේටාබේස් එක. එතකොට රූට් කියන්නේ ඒක නෙමෙයි කනෙක්ෂන් එක. ඉහත කේතිය මගින් සේවාලාභී ක්ලයන්ට් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ලබන. ඒක වැරදි. සේවාලාභී එකක් නෙමෙයි වෙන්නේ. සේවාලාභී සේවා ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එකක් තමයි සිද්ධ වෙන්නේ. ක්ලයන්ට් එකක් නෙමෙයි ක්ලයන්ට් සර්වර් එකක් නෙමෙයි. ඒකත් තුන්වෙනි එකත් වැරදි. ලෝකල් හොස්ට් යනු සේවාදායක පරිගණකය මත ස්ථාපිත සේවාලාභී යන්ත්‍රණි. එතකොට සේවාදායක පරිගණකය මත ස්ථාපිත සේවාලාභී එකක් නෙමෙයි ලෝකල් හොස්ට් කියලා කියන්නේ. ඒකත් වැරදි. මෙම සිද්ධි මාලාව ස්ක්‍රිප්ට් පූර්ව අන්ත ෆොන්ටේන් කේත ඛණ්ඩයට අයත්. මේක ෆොන්ටේන් කේත ඛණ්ඩයට නෙමෙයි අයිති වෙන්නේ බෑක් එන්ඩ් කේත ඛණ්ඩයට. පිටිපස්සේ තමයි මේක තියෙන්නේ. එතකොට මේක උත්තරේ එන්න ඕනේ පළවෙනි එක. 16ට 26 වෙනි එකට පළවෙනි එක. 27 වෙනි එක. පහත වගන්ති අතරින් නිවැරදි එක මොකක්ද කියලා අහනවා. එතකොට නිවැරදි ගහනවා HTML උසලන අර්ථ වින්‍යාසය. ඉන්ටර්ප්‍රීට් කරනු ලබන්නේ වෙබ් බ්‍රවුසරයක් මගින් කියලා. එතකොට 27 වෙනි එකේදී කියනවා HTML උසලනේ පෙන්වන්න වෙබ් බ්‍රවුසරය. ඒක හරි. සේවාදායකයෙකුට යොමු කිරීම සඳහා HTML forms භාවිත කරනවා. ඒකත් හරි. සේවාලාභී පරිගණකයක් තුළ PHP ගොනුවක් ක්‍රියාත්මක කළ හැකියි. ඒක වැරදි. එතකොට අනිවාර්යෙන් සේවාදායකයක් තියෙන්න ඕනේ. එතකොට උත්තරේ එන්න ඕනේ A හා B පමණි. ඊළඟ එක 28. 28 වෙනි එකේදී අහනවා ඔයාලට කෝඩින් එකක් දීලා තියෙන්නේ. මේ කෝඩින් එකට අනුව තමයි උත්තරයක් අහන්නේ. බලන්න. මේකෙදි කියලා තියෙනවා පහත වගන්තියේදී නිවැරදි වගන්තිය තෝරන්න කියලා තියෙනවා. ඒ කියලා කියනවා බොත්තම සබ්මිට් බටන් මගින් ෆෝරමේ ඇති දත්ත index php ගොනුව වෙත විවෘත වෙනවා කියලා තියෙනවා. එතකොට ඒක හරි. බලන්න. මෙතන මේ සබ්මිට් බටන් කියන එක බලන්න. සබ්මිට් කියන එකේ value එක send වෙලා තියෙනවා. එතකොට send කරන්න අපි php වල මම php කරද්දි කියන්නම් මේක මේ action කියන attribute එක ඇතුලේ index කියන file එකක් use කරලා තියෙනවා. එතකොට මේ send button එකේදී වෙන්නේ මේ index file එක ඇතුළ ක්‍රියාත්මක වීමක් තමයි වෙන්නේ. එතකොට submit button ෆෝරමේ ඒ දත්ත index ගොනුව වෙත යොමු වෙයි. ඒක සිද්ධ වෙනවා. එතකොට ඒක හරි. ඊළඟ එක method post මගින් යොමු කරන parameters දත්ත URL හි අනුලක්ෂ සමග යොමු කරයි. ඒක වැරදි. එතකොට method post එකේ කියවෙනවා URL එක අනුලක්ෂ සමග යොමු කරන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ අනුලක්ෂ URL එකේ අනුලක්ෂ සමග යොමු කරන්නේ get කියන method එක. එතකොට post කියන එක වැරදි. C ෆෝරමයේ මත form data සේවාදායකයක් වෙත යොමු කිරීමට method equal get විධානය භාවිතා කළ හැකියි. ඒක හරි. එතකොට හතරවෙනි එක C කියන එක හරි. එතකොට A හා C කියන එක තමයි හරි. එතකොට උත්තරේ හතරවෙනි එක. ඊළඟ ප්‍රශ්නේදී අහනවා මොකද්ද 29 දී අහනවා ඉහත කේතනය සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය මොකක්ද කියලා අහනවා. ඉහත කේතන සම්බන්ධයෙන් නිවැරදි එක මොකක්ද කියලා තමයි අහන්නේ. ෆෝරමේ පාට ටෙක්ස්ට් බොක්ස් 4කින් සමන්වි. ටෙක්ස්ට් බොක්ස් 4ක් තියෙන්නේ නැහැනේ. එක ටෙක්ස්ට් බොක්ස් එකයි name කියන එක, first name එකයි last name එකයි කියන එක විතරයි තියෙන්නේ ටෙක්ස්ට් බොක්ස්. එතකොට වැරදි. ෆෝරමයේ යොමු බොත්තම
දෙකකින් සමන්විත. බොත්තම් දෙකක් තියෙනවද කියලා අහනවා. යොමු බොත්තම්. යොමු බොත්තම් තියෙන්නේ එකයි. සබ්මිට් බටන් එක විතරයි. අනිත් එක රීසෙට් බටන් එක. යොමු බොත්තම වෙබ් පිටුව මැද send ලෙස දෘශ්‍ය වේ. එතකොට send වෙන්නේ යොමු බොත්තම send ලෙස තමයි දෘශ්‍ය වෙන්නේ. ඇයි මේ value එක විදියට දීලා තියෙන්නේ send කියන එක. ඒක හරි. විකල්ප බොත්තම රේඩියෝ බටන් මගින් අවස්ථා විකල්ප කීපයක් තෝරා ගත හැකියි. රේඩියෝ බටන් එක මගින් එක් අවස්ථා විකල්ප කීපයක් බෑ. රේඩියෝ බටන් එකකින් පුළුවන් එක විකල්පයක් විතරක් තෝරගන්න. එතකොට හතරක් වැඩි. 5. මෙම පිටුව සඳහා අභ්‍යන්තර ඉන්ටර්නල් සීස් භාවිතා කර හැක. ඉන්ටර්නල් සීට් භාවිතා කරලා නැහැ මේකේ. එතකොට මේකේ තියලා තියෙන්නේ ඉන්ලයින් ස්ටයිල් ෂීට් එකක්. මේ ස්ටයිල් කියලා දාලා බෑග්ග්‍රවුන්ඩ් කලර් මේ දීලා තියෙන ඉන්ලයින් එක. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕනේ 3 වෙනි එක. 30. අභ්‍යන්තර විලාසයක් ඉන්ටර්නල් ස්ටයිල් ෂීට් සෑම විටම ඒ අඩංගු වෙබ් පිටුව තුලදී පමණක් භාවිතා වේ. ඒක හරි. ඊළඟ එක වෙබ් පිටු සමූහයක් සමග පොදුවේ භාවිතා කළ හැකි වීම බාහිර විලාස පතක වාසියකි. එතකොට බාහිර විලාස පතක වාසියක් ඒක හරි. මේක දිහාන්නේ අසත්‍ය එක අහන්නේ. සෙසු විලාස රටාවන්ට සාපේක්ෂව වැඩිම ප්‍රමුඛතාවයක් සහිත ක්‍රියාත්මක වීම පේල් විලාස ඉන්ලයින් ස්ටයිල් ෂීට් වල ප්‍රධාන ලක්ෂණයකි. ඒකත් හරි. බාහිර අභ්‍යන්තර සහ පේලි විලාස එකම උසුලනයක් සඳහා එකවර යෙදිය නොහැක. ඒක වැරදි. උසුලන කාණ්ඩගත කර එක් එක් කාණ්ඩයට අයත් උසුලන සියල්ල සඳහා පොදු විලාසයක් පහසුවෙන් යෙදිය හැක. ඒක හරි. එතකොට වැරදි එක තමයි අහන්නේ 4 වෙනි එක. 31. my style නැමැති බහලුමක් ෆෝල්ඩර් එකක් තුල pages සහ style ලෙස තවත් බහලුම් දෙකක් ඇත. in pages බහලුමේ topics නැමැති වෙබ් පිටුවක් පවතී. style බහලුමේ main style නැමැති විකල්ප පතක් පවතී. එම topic නැමැති වෙබ් පිටුවට main style නැමැති විලාසය සම්බන්ධ කිරීමට භාවිතා කළ හැකි මොකක්ද කියලා. එතකොට මේකට භාවිතා කරන්න පුළුවන් link real style sheet type text href styles main style.css. එතකොට මේ හතරවෙනි උත්තරේ තමයි අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක. 32. ඉහත topics නැමැති වෙබ් පිටුවෙහි body කොටස h1 id equal title කියලා තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රකාශයක් පවතින අතර ඒ ශ්‍රී ලංකා යන වචනය කොළපැහැ ගැන්වීම සඳහා භාවිතා සඳහා පහත විලාසයෙන් කුමන ඒවා යොදාගත හැකිද කියලා අහනවා. එතකොට බලන්න h1 තියලා තියෙන color green ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊළඟ තියෙනවා body h1 color green. ඊට පස්සේ තියෙනවා hash title 1 color green. එතකොට ශ්‍රී ලංකා යන වචනය කොළපැහැ ගැන්වීම සඳහා පහත විලාස අතුරින් කොමක් යොදා ගන්න පුළුවන්ද කියලා අහනවා. body h1 color green මේක පාවිච්චි කරන්න පුළුවන් body එක h1. ඒ කියන්නේ මේ group එකක් විදියට තමයි දීලා තියෙන්නේ. A කියන එකත් හරි B කියන එකත් හරි C කියන එකත් හරි. title කියලා තියෙන ID එක. ID එකක් මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට A B C කියන සියල්ලම හරි. 33. user datagram UDP යනු ස්තර නියමාවලියකි. එතකොට ඉහත වගේ ස්තන් පිරිසන පහත ස්තර අතරින් වඩා සුදුසු එක මොකක්ද කියලා අහනවා. එතකොට UDP භාවිතා කරන්නේ ප්‍රවාහන ස්තරي. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ තමයි පාවිච්චි කරන්නේ. UDP යනු ප්‍රවාහන ස්තර නියමාවලිය. එතකොට උත්තරේ 4. 34. විකුණුම් ස්ථාන
point of scale පද්ධතිය උදාහරණයක් වන්නේ මොකක්ද කියලා. එතකොට point of scale කියලා කියන්නේ විකුණුම් ස්ථාන. කියන්නේ ගනුදෙනු සැකසුම් පද්ධතිය. එතකොට ගනුදෙනු සැකසුම් පද්ධතිය transaction management system එකකට අපි කියනවා point of scale කියලා පද්ධතිය. විකුණුම් ස්ථාන කියලා කියනවා ගනුදෙනු සැකසුම් පද්ධතිය. එතකොට පස්වෙනි එක හරි. 35 මුදුකාංග සම්මත ජීවන චක්‍රයට අනුව නඩත්තු කිරීමේ අවධියේදී සිදු කරන කාර්යයක් වන්නේ. නඩත්තු කරන අවධියේදී සිදු කරන කාර්යයක් තමයි පද්ධතියේ වෙනසක් සිදු කිරීම සිද්ධ කරනවා. අවශ්‍යතා රැස් කරනවාද නැහැ. දෝෂ නිවැරදි කරනවාද නැහැ. එතකොට උත්තරේ ඒ පමණි. 5 36 ඒකාබද්ධ පරීක්ෂාව පිළිවෙල පහක් සඳහන් කිනා ප්‍රකාශනය නිවැරදිද කියලා අහනවා. ඒ මෘදුකාංගයේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කර. ඒකාබද්ධ පරීක්ෂාවේදී මෘදුකාංගයේ අභ්‍යන්තරය නෙමෙයි පාවිච්චි කරන්නේ බාහිර එක. ඒ මෘදුකාංගයක තනි සංරචක භාවිතා කරයි. තනි සංරචක විතරක් නෙමෙයි භාවිතා කරන්නේ දෙකක් ඇති. තනි ඒකක සමූහයක් ලෙස ඒකාබද්ධ කර පරීක්ෂා කරනු ලැබේ. ඒක හරි. තුන්වෙනි එක හරි. මෙමගින් සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද පද්ධතිය පරීක්ෂා කරනු ලැබේ. ඒක වැරදි. පාරිභෝගිකයා විසින් පද්ධතිය පිළිගැනීමේ කරනු ලබන පරීක්ෂා. ඒක වැරදි. ඒතකොට උත්තරේ වෙන්න ඕනේ තුන්වෙනි එක. 37 පුස්තකාල තොරතුරු පද්ධතියක ඇති කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වන්නේ මොකක්ද කියලා. එතකොට 37 වෙනි එකට කාර්යබද්ධ නොවන එකක් තමයි මොකක්ද? පද්ධතියට නව සමාජිකයන් ඇතුළත් කිරීම එක කාර්යබද්ධයි. පොත්වල තොරු යාවත්කාලීන කිරීම කාර්යබද්ධයි. සමාජිකයන්ට අනන්‍ය හඳුනා ගැනීමක් අංකයක් තිබීම එක කාර්යබද්ධයි. සමාජිකයන් හද එකිනෙකාගේ ගිණුම් තොරතුරු පිරික්සීමට නොහැකි වී ඒක කාර්යබද්ධ නොවන එකක්. පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ වේගය හා නිවැරදි විය යුතුයි. ඒක කාර්යබද්ධයි. උත්තරේ 37 වෙනි එකට උත්තරේ 4. 38 සර්පිඩ ආකෘතියක ලක්ෂණ පිළිබඳ අසත්‍ය වන්නේ මොනවද කියලා. එතකොට අපි බලමු සත්‍ය ඒවා මොනවද කියලා. අවදානම් කළමනාකරණයක් තියෙනවා ඒක හරි. කාර්යබද්ධ අවශ්‍යතා විශ්ලේෂණය කරනවා සත්පිළිගේදී එකක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මූලාකෘතිකරණයක් සිද්ධ වෙනවා. ප්‍රොටෝටයිප් එකක් වෙන්නේ නැහැ. ඒක වැරදි. අවදානම් ගැන සැලකිල්ලක් නොදක්වීම. ඒක හරි. ඒක කිසිවක් අසත්‍ය නෙවෙයි. ඒක වැරදි. එතකොට උත්තරේ වෙන්න ඕනේ මූලාකෘතිකරණය. උත්තරේ 3. 39 සකස් කරන ලද මෘදුකාංග පද්ධතියක් සැබෑ දත්ත භාවිතා කරමින් පරිශීලක පරිසරයක් තුළදී කරනු ලබන පරීක්ෂාව හඳුන්වන්නේ මොකක්ද කියලා. එතකොට මේකදී අහන්නේ සකස් කරන ලද මෘදුකාංග පද්ධතියක් සැබෑ දත්ත භාවිතා කරමින් පරිශීලක පරිසරය තුළදී සිදු කරන පරීක්ෂාවට අපි කියනවා බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. එතකොට බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව තමයි මේකට එන්නේ. උත්තරේ 2. 40 වෙනි. HTML පිළිබඳ නිවැරදි එක මොකක්ද කියනවා. HTML උපදේශන කේත ලිවීමේදී අක්ෂර භේද අපකේස් බලපාන. ඒක වැරදි. HTML විවරණ කමෙන්ට්ස් දැක්වීමට උපලේඛනය භාවිතා කරයි. මේක හරි. මේක HTML වල භාවිතා කරන කමෙන්ට් කරන්න භාවිතා කරන කේතයක්. ඒක හරි. බොඩි යනු වෙබ් පිටුවක සීමාව දක්වන උපදේශනයක්. බොඩි එකෙන් නෙමෙයි සීමාව දක්වන්නේ. ඒක වැරදි. එතකොට HTML මූලිකාංග ෆෝමැටිං සිදු කළ හැකි විශාල රටක් CSS මගින් පමණයි. ඒක වැරදි. CSS වලින් විතරක් නෙමෙයි කරන්න පුළුවන්. 5. වෙබ් පිටුවක වීඩියෝ ක්ලිප්ස් කිරීම සඳහා HTML උපදේශන කේත ප්‍රමාණවත් නොමැත. ඒක වැරදි. එතකොට උත්තරේ නිවැරදි එක වෙන්න ඕනේ දෙවෙනි එක 42. 41. විවෘත පද්ධති සම්බන්ධක ආකෘතිය. OSI ආකෘතිය TCP සහ UDP භාවිතා වන්නේ කුමන ස්තරයේද කියලා. එතකොට UDP සහ STP භාවිතා කරන්නේ ප්‍රවාහන ස්තරයේ විතරයි.
දෙකම එකපාර භාවිතා කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක විතරයි උත්තරේ දෙක. අනිත් වගේ භාවිතා කරන්නේ නැත. 42. ඉහත වගන්තය තුළින් අසත්‍ය එක මොකක්ද කියලා තමයි අහන්නේ. සමමිතික යතුරු කේතනයේදී පණිවිඩයක් කේතනය සඳහා මෙම කේතනය සඳහා එකම යතුරක් භාවිතා කරයි. ඒක හරි. සමමිතික එකේදී පාවිච්චි කරන්නේ එකම යතුර. අසම්මිතික යතුරු කේතනයේදී යවන්නාගේ පුද්ගලික යතුරක් කේතනය කරන පණිවිඩ යවන්නාගේ පොදු යතුරක් විකේතනය කරයි. එතකොට යවන්නාගේ පොදු යතුරකින් නෙමෙයි ඒක කරන්නේ. එතකොට මේකදී අසම්මිතික යතුරු කේතනයේදී යවන්නාගේ පුද්ගලික යතුරක් කේතනය කරන පණිවිඩය ලබන්නාගේ පොදු යතුරු. එතකොට මේ යවන්නාගේ තියෙන හින්දා වැරදි. එතකොට දෙවෙනි එක වැරදි. තුන්වෙනි පණිවිඩය සඳහා ලබන්නා අතර ආරක්ෂිත යතුරු හුවමාරු කර ගැනීම සඳහා අපහසු වීම සම්මිතික යතුරු ප්‍රයත්නකරන්නේ දුර්වල. ඒක හරි. පුද්ගලික යතුරට සම්බන්ධ පොදු යතුරක් ගණිතම සම්බන්ධයකින් යුක්ත වේ. ඒක හරි. දත්ත සංනිවේදනයේදී දත්ත සහතික කිරීම පිළිගැනීම හා පූර්ණත්වය යන අවශ්‍යතා ආංකිත දත්ත අස්සන මගින් සිදු. අංකිත අස්සන මගින් ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකේ වැරදි උත්තරේ තමයි දෙවෙනි එක. 43 වෙනි. තොරතුරු පද්ධතියක් ඇතුළත් වීම සඳහා භාවිතා කරන පරිශීලක නාමය රහස් පදහා යන තොරතුරු සොරා ගැනීම බාහිර පුද්ගලයන් උත්සාහ දරමින් සිටි. ඔහුගෙන් සිදුවන ඇති තර්ජනයට අපි කියන තතු බෑම කියන. ෆිෂින් කියලා තමයි කියන්නේ. තතු බෑම. උත්තරේ 3. 44. OSI ආකෘතියේ සෙෂන් ලේයර් මගින් සිදු කරන ලබන කාර්යයක් මොකක්ද කියලා. සෙෂන් ලේයර් එකෙන් මගින් සිද්ධ කරන සම්ප්‍රේෂණයට යොදා ගන්නා උපකරණ සම්බන්ධ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සෙෂන් එකේදී වෙන්නේ අපේ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා තියෙන උපකරණ එකිනෙකට සම්බන්ධ කිරීමක්. එතකොට උත්තරේ 2. 45. 45 දී අහනවා IP ලිපිනය 174යි 10යි 0.0 ලෙස ලබා දී ඇත. මෙම ජාලයේ සැකසිය හැකි උපජාල ගණන සහ එක් එක් උපජාලයට සම්බන්ධ කළ හැකි පරිගණක ගාන කීයද කියලා අහනවා. එතකොට 45 අපි බලමු 174යි 10යි 0.0 19 කියන එක තියෙනවා. එතකොට ජාලයේ සැකසිය හැකි උපජාල ප්‍රමාණය. එතකොට මේකට සකසන්න පුළුවන් උපජාල ප්‍රමාණය මේක හොයන්න ඕනේ. මෙතන 8ක් තියෙනවා. ඒ කියන්නේ 255යි. මෙතන 8යි. 255යි 16යි. මෙතන 3ක් තියෙනවා එකේව 224යි. ඉතුරු ඒවා බිංදු. මෙතන බිංදු 8ක් තියෙනවා. එතකොට මෙතන බිංදු. එතකොට මේකදී අහනවා සම්බන්ධ කළ හැකි පරිගණක ගන්න. ජාලයට උපජාල ගන්න. උපජාල ගන්න හොයන්න ගන්නවා. එතකොට මේක ක්ලාස් C මේ ටික කියන්නේ අපි ජාල කොටස. එතකොට මේ ටික කියන්නේ ධාරක කොටස. එතකොට උපජාල ගන්න හොයන්න ගන්න සමීකරණය තමයි දෙකේ ඉන්වෙනි බලය. ධාරක කොටසේ තියෙන එකේව ගන්න තමයි ගන්න n කියන්නේ. එතකොට දෙකේ තුන්වෙනි බලය. උත්තරේ 8. උපජාල 8ක් තියෙනවා. උපජාල 8ක් භාවිතා කරනවා. උපජාල 8ක් තියෙන උත්තරයක් එන්නේ. ඊට පස්සේ භාවිතා කළ හැකි උපකරණ ගන්න. එතකොට උපකරණ ගන්න හොයන්න අපි පාවිච්චි කරනවා දෙකේ h පින 2 කියන සමීකරණය. දෙකේ h පින 2 කියන සමීකරණය. h කියලා කියන්නේ ධාරක කොටසේ තියෙන බිංදු ගාන. බිංදු 13. දෙකේ 13 වෙනි බලය පින 2. එතකොට දෙකේ 13 වෙනි බලයක් කියලා අපිට ගන්න පුළුවන් කීයද? දෙකේ 10 වෙනි බලයක් කියලා කියන්නේ 1024. දෙකේ 11 වෙනි බලයක් කියන්නේ 2048යි. දෙකේ
12 වෙනි බලයක් කියලා කියන්නේ 4096. ඊට පස්සේ 2 13 වෙනි බලයක් කියලා කියන්නේ 8194යි. 8192යි. 8192යි. 8192 දෙකක් ගියාපුවාම උපාංග 8190ක් පාවිච්චි කරන්න පුළුවන්. උපජාල 3යි, උපජාල 8යි, පරිගණක 8190. එතකොට උත්තරේ 45ට 3. හරි. 46. පහත පරිපථය සඳහා තුල්‍ය වන ප්‍රකාශනය මොකක්ද කියලා. එතකොට මේ පරිපථය සඳහා තුල්‍ය වන ප්‍රකාශනය මේක සමීකරණය හදන්න තියෙන්නේ. එතකොට මේකට තුල්‍ය වන ප්‍රකාශනය තමයි පස්වෙනි A B C කියන එක තමයි මේකට තුල්‍ය වන ප්‍රකාශනය. 47. එකතුවේ ගුණිතයක් ලෙස දැක්විය හැකි බූලියන් ප්‍රකාශනය වඩාත් යෝග්‍ය වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට එකතුවේ ගුණිතයක් විදිහට අපිට යෝග්‍ය වෙන එකක් තමයි හතරවෙනි එක. A.B ධන C.D කියන එක ගන්න පුළුවන්. තව ගන්න පුළුවන් A ධන B ධන C.D. එතකොට මේකට උත්තර දෙකක් තියෙනවා. 4 5 4 සහ 5. මේ දෙකෙන් ඕනම එකක් තිබුවොත් හරි. හරි. ඊළඟට 49. External style sheet නෑ 47ට ගුණිතයක් ලෙස ඒක හරි. 48 බාහිර විලාසනය external style sheet යොමු කිරීම සඳහා HTML කේතය මොකක්ද කියලා. එතකොට බාහිර එකක් යොදන්න අපි පාවිච්චි කරන්නේ real තුන්වෙනි in real style sheet type text css href equal mystyle.css. එතකොට ඒකට උත්තරේ තුන්වෙනි එක. 49 පසුබිම් වර්ණයක් එකතු කිරීම සඳහා HTML කේතය කුමක්ද කියලා අහනවා. එතකොට පසුබිම් වර්ණයක් යොදන්න අපි භාවිතා කරනවා body කියන එකේ background equal yellow. එතකොට body background equal yellow කියන එක උත්තරේ දෙවෙනි එක. 50 යාබද විභජනය සහ සැබැදි link allocation යන සුචල්්‍ය ඉන්ඩෙක්ස් විභජනය පිළිබඳ සත්‍ය ප්‍රකාශනය මොකක්ද කියලා අහනවා. යාබද විභජනය යනු ගුණයක් සඳහා අවශ්‍ය අවකාශය යාබද හෝ අනුක්‍රමික ඛණ්ඩ ලෙස වෙන් කිරීමක් සිදු කරනවා. ඒක හරි. එතකොට යාබද විභජනයක් කියලා කියන්නේ ගුණයක් සඳහා අවකාශ යාබද අනුගාමික ඛණ්ඩ ලෙස වෙන් කිරීමකට තමයි කියන්නේ යාබද විභජනයක් කියන්නේ. එතකොට ඒ හරි. යාබද විභජනය හා සුචල්්‍ය විභජනය මගින් බාහිර ඛණ්ඩනයක් ඇති නොවේ. ඒක වැරදි. අනිවාර්යයෙන්ම බාහිර ඛණ්ඩනයක් ඇති වෙනවා. B කියන එක වැරදි. C සැබැදි විභජනය මගින් ගුණයේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගත නොහැකි. ඒක වැරදි. සැබැදි විභජනයකින් පුළුවන් ගුණයේ ප්‍රමාණය අපිට පහසුවෙන් විශාල කරගන්න පුළුවන්. වර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට උත්තරේ A පමණයි. 50 වෙනි එකට උත්තරේ A පමණයි. මේ විදිහට ඔයාලට වහුවන්න පේපර් එක ලියන්න පුළුවන් පුතේ. උපරිම මේ වගේ පේපර් එකකින් බහුවර්ණ 35කට වඩා වැඩියෙන් ගන්න බලන්න. එතකොට ඔයාලගේ මේ බහුවර්ණ පේපර් එක අද සාකච්ඡා කරලා ඉවරයි. ගොඩක් ඔයාලා කරන්න පුතේ තනියම මේ පේපර්ස් කරන්න කරොත් තමයි ඔයාලට අවශ්‍ය දේවල් ඔයාලගේ ජයග්‍රහණයට යන්න පුළුවන් වෙන්නේ. නැතුව නිකන් අපි කරපු පළියට මම දැන් උත්තර කිව්වට උත්තර දාගත්තට හරියන්නේ නැහැ. ඔයාලා ඒකෙන්ද තමයි මම ඔයාලට පැය දෙකක් කාලයක් දෙන්නේ. මේවා ක්‍රියාත්මක කරන්න. හරි. එහෙනම් පුතේ අදට මම ඔයාලගේ මේ පේපර් ක්ලාස් එක ඉවරයි. අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා PHP වල දෙවෙනි කොටස පටන් ගමු. අපි එහෙනම් මම ඔයාලගේ ක්ලාස් එක මෙතනින් නවත්තනවා. ඔයාලා මේ පේපර් එකේ සම්බන්ධව මොනවා හරි ගැටලු මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කාට හරි.
මම විනාඩි 2-3ක් ඉන්න කාට හරි මොනවද තියෙනවනම් අහන්න බලන්න. අමාරු දෙයක් හරි මොනවා හරි තියෙනවනම් අහන්න පුළුවන්. මම හිතනවා කාටවත් නැතුව ඇති කියලා. එහෙනම් මම ක්ලාස් එක මෙතනින් ලීව් කරන්නම්. අපි ලබන සතියේ ඉතුරු ටික කරමු. එහෙනම් පුතේ ඔයාලට සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු.